ආයුබෝවන් ඔබ සියලුම දෙනාට විශේෂයෙන්ම අද දවස බදාදාව කැලණිමර දේශපාලනයේ කතාව බදාදා සුලිය සමග අප හමු වන දවස. අද දවසේ විශේෂයෙන්ම ශ්‍රී ලාංකේය දේශපාලන ක්ෂේත්‍රය තුළ තවත් කිසියම් ආකාරයක උණුසුම් පුවතක් නිර්මාණය වුණු දවසක් බවට පත් වුණා. ඒ තමයි හිටපු මුදල් අමාත්‍ය ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් හෙට දවසේදී ඉවත් වන බවට අද දවසේදී ප්‍රවෘත්තියක් විශේෂයෙන්ම සංසරණය වෙන්නට පටන් ගත්තා. ඒ වගේම එතුමා නිවත් වීමෙන් පසුව ඒ ස්ථානයේ සඳහා සුප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත බවත් මේ වන විට දේශපාලන ශ්‍රේෂ්ඨය තුළ දැඩි කතාබහක් නිර්මාණය කොට තිබෙනවා. ඒ වගේම මැයි 9 වෙනිදා ගෝඨා ගෝගමට එල්ල කරන ලද ප්‍රහාරයට සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්මාව අත්අඩංගුවට ගන්නට අද දවසේදී අධිකරණය වරෙන්තු නිකුත් කරනු ලැබුවා. සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිය වගේම 43 වන සේනාංකයේහි නායක ගිය සතියේදී මේ බදාදා සුලිය සමග අප සංවාද කළ පාටලී චම්පික රණවක මන්ත්‍රීතුමන් අද දවසේදී පාර්ලිමේන්තුව තුළ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස මින් ඉදිරියට කටයුතු කරන බව විශේෂ ප්‍රකාශයක් මගින් දැනුම් දුන්නා. ඒ වගේම අග්‍රාමාත්‍යවරයා ඊයේ දවසේදී පාර්ලිමේන්තුව තුළ විශේෂ ප්‍රකාශයක් කරමින් IMF සමග කාර්යාල මට්ටමේ සාකච්ඡා ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කරන පදනම සකස් වී තිබෙනවා. ඒ වගේම සැප්තැම්බර් මාසයේ වන විට ඔවුන්ගේ ආධාර ලබා ගැනීමටත් හැකියාව ලැබේවි යන විශ්වාසය රට තුළට දෙන අතරේම ඉදිරි සති 3 තුළ ඉන්ධන සහ විශේෂයෙන්ම ගෑස් වඩාත් සුමටව පරිභෝජනය කරන්න කියා එතුමන් ඉල්ලීමකුත් කළා. ඒ සියල්ල අතරේ ගෑස් සහ ඉන්ධන පෝලිම් අද දවසේත් මේ මොහොතේ අපට රට පුරා දකින්නට හැකියාව ලැබෙනවා. ඒ අතරේම විදුලි බල මණ්ඩලයේහි ඉංජිනේරුවන් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් අද රාත්‍රියේ සිට ආරම්භන බවත් මේ වන විට නිවේදනය කොට තිබෙනවා. මේ සියල්ල අනුව දේශපාලනයේ උණුසුම් රට තුල කිසියම් උණුසුමක් නිර්මාණය වී තිබෙනවා. මේ සියල්ල සමගින් අපි සූදානම් අද දවසේ මේ පවතින දේශපාලනික තත්ත්වයන් සහ එයින් එහාට ගියාට පස්සේ එහි තිබෙනා වූ විශේෂයෙන්ම නෛතික රාමුව පිළිබඳ අද දවසේදී සංවාදයක් ගොඩනගා ගන්නට මේ කැලණිමර දේශපාලනයේ කතාව සුලිය. අද දවසේදී අප විශේෂයෙන්ම ආරාධනා කළේ දේශපාලනික ශ්‍රේෂ්ඨයන් තරමක් එපිට වෘත්තීය මට්ටමේ වෘත්තීය වේදිකේකට ඒ වගේම මෑත කාලීන දේශපාලන ශ්‍රේෂ්ඨයට සම්බන්ධ සංවාද රැසකදී නිරන්තරයෙන්ම කියවුණු වෘත්තීය වේදිකේකට. ඒ තමයි ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා. අපි ආයුබෝවන් කියලා ඔබතුමන්ව පිළිගන්නවා. අපි මුලින්ම දැන් මේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අපි දන්නවා කාලයක් තිස්සේ පවතිලා ආවා. ඒකේ විවිධ ක්‍රියාකාරීත්වයන් අපි දැක්ක. නමුත් රට තුළ බොහෝ විට කතා වෙන්න පටන් ගත්තේ නීතිඥ සංගමය පිළිබඳව මේ ගෙවුණු මාස දෙක තුළ කියලා කිව්වොත් මම හිතන්නේ මම නිවැරදි. ඇත්තට මොකක්ද මේ නීතිඥ සංගමය කියන්නේ? ඔව් ශ්‍රී ලංකා නීතිඥ සංගමය කියන්නේ ප්‍රියල් ශ්‍රී ලංකාවේ සමස්ත නීතිඥවරුන් නියෝජනය කරන වෘත්තීය සංගමය. අපේ සමාජිකයන් 21000ක් පමණ අපේ සමාජිකයන් ඉන්නවා. සමස්ත ලංකාවෙම ශාඛා නියෝජනය කරන සියලු නීතිඥවරු ඇතුළත් වෙලා ඉන්න සංගමය තමයි වෘත්තීමය සංගමය තමයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය කියන්නේ. මේ නීතිඥ සංගමය 1975 දී තමයි ආරම්භ වෙන්නේ. එහි පළවෙනි සභාපති වෙන්නේ රාජනීතිඥ H.W. ජයවර්ධන මහතායි. එතෙන් සිට දැන් අවුරුදු 50කට ආසන්න ඉතිහාසයක් සහිත විශේෂයෙන්ම අවශ්‍ය කාලවලදී මේ රටේ ජනතාවගේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංගමයක් කියලා මම හඳුන්වන්න කැමතියි. දැන් වසර 50කට ආසන්න මේ ඉතිහාසය තුළ විශේෂයෙන්ම කවදාකවත් නීතිඥ සංගමයට ගොඩනැගිලා නොතිබුණු සමාජ බලයක් සහ සමාජ බලපෑමේ විශාල ශක්තියක් මේ ගෙවුණු මාසය දෙක තුළ නිර්මාණය වුණා නේද? ප්‍රියල් ඇත්ත වශයෙන්ම අපේ සංගම ඉතිහාසය ගත්තොත් විශේෂයෙන්ම 1987-89 කාලේ 83-84 ඒ වකවානුවේ මේ රටේ විශාල කාර්යභාර කරපු සංගමයක් තමයි නීතිඥ සංගමය. එතකොට ඒ කාලවලට අදාළවත්
නීතිඥ සංගමය මේ රටේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් විශාල මෙහෙවරක් කරලා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම මේ අද ඊයේ මතුව ඇතිවෙච්ච තත්වයක් නෙවෙයි. ඉතිහාසයේ පුරාම අවශ්‍ය තැන්වලදී මේ රටේ පුරවැසියන් වෙනුවෙන් මේ රටේ මූලික අයිතිවාසිකම් වෙනුවෙන් සහ මේ රටේ නීතියේ ආධිපත්‍ය වෙනුවෙන් අපේ සංගමය කටයුතු කරලා තියෙනවා. ඒකට මේ පහුගිය මාස දෙකේ ඉස්මතු වුණේ පිළිබිඹු වුණේ මේ අපේ ඉතිහාසය තුල ඓතිහාසිකව අපි කරපු කාර්යභාරය තමයි දැන් අපි ඉස්සරහට ගෙනින් තියෙන්නේ. ඔබතුමා සභාපතිත්වයට පත් වුණාට පස්සේ රට තුළ තියෙන දේශපාලන කාරණාවන් වලට අතීතයට වඩා වැඩි වැදගත් වීමක් කළා කියලා මම යෝජනා කළා. ඇත්ත වශයෙන්ම මෙහෙමයි අපි ශ්‍රී ලංකා නීතිඥ සංගමේ හැම අවස්ථාවෙදීම ඉදිරිපත් වෙලා තියෙනවා. දැන් අපි ගත්තොත් 20 වෙනි සංශෝධනය එනකොටත් ශ්‍රී ලංකා නීතිඥ සංගමේ 20 වෙනි සංශෝධනය අභියෝග කරා. විවිධ අවස්ථාවලදී ඒ නීතිය ආධිපත්‍ය ගැන කරුණු මතුවෙනකොට නීතිඥ සංගම ඉදිරිපත් වෙලා තියෙනවා. පාස්කු විරදා නඩුවේ 2019 නීතිඥ සංගම ඉදිරිපත් වුණා. එතකොට 2021 සිට මේ වෙනකල් අපේ විධායක සභාව සහ අපේ සංගමය අපි මැදිහත් වෙලා තියෙනවා. මේ අපි දැක්ක විවිධ අවස්ථා මේ රටේ නීති ආධිපත්‍යයට තර්ජන ආපු අවස්ථා. ඒ අවස්ථාවලදී අපි මුලින්ම අපි යම් ප්‍රකාශයන් නිකුත් කරා. ඊගාවට යම් අවස්ථා අපි දැක්කා අමාත්‍යවරුන් එක අමාත්‍යවරයෙක් බන්ධනාගාරය තුල හැසිරෙච්ච ආකාරය. ජනාධිපතිවරයා සමාව ප්‍රදානය කරපු අවස්ථා එක අවස්ථාවක. එවැනි අවස්ථාවල අපි අපේ මතය ඉදිරිපත් කරා. විශේෂයෙන්ම මේ නීති ආධිපත්‍ය සහ මූලික අයිතිවාසිකම්. ඒ වගේම තමයි ඒ කාලවකවානුව තුල අපි දැක්කා මේ රටේ පුරවැසියන් විරෝධතා ප්‍රකාශ කරනවා. මේ මම කතා කරන්නේ මේ අවුරුද්ද නෙවෙයි 2021. අපි දැක්කා යම් අවස්ථාවල මේ රටේ පුරවැසියන් විරෝධතා ප්‍රකාශ කරනකොට විරුද්ධ යම් දේවල් වලට විරුද්ධ වෙනකොට ඒ අයව සමහර විට අත්අඩංගුවට ගත්තා මේ සෞඛ්‍ය නීති පාවිච්චි කරලා. නිවාරණ නීති පාවිච්චි කරලා සමහර අවස්ථාවලදී අත්අඩංගුවට ගත්ත අවස්ථා තිබ්බා. ඒතකොට ඒ අවස්ථාවලදී අපි මේ රටේ පුරවැසියන්ගේ අයිතිය අදහස් ප්‍රකාශ කරන්න විසම්මුතිය අයිතිය තහවුරු කරන්න අපි කතා කරා. මේ අවුරුද්දේ 22 මුල අපි අවබෝධ කරගත්ත මේ රටේ බරපතල ආර්ථික ප්‍රශ්නයක් එනවායි කියලා. ඒකට ඒ තුල මම හිතන වෙන කිසිම වෘත්තීය සංගමයක් මේ ගැන ප්‍රසිද්ධිය කතා කරන්න පෙර අපි ජනවාරි මාසේ විස්තරාත්මක අපි ප්‍රකාශයක් නිකුත් කරා මේ ශ්‍රී ලංකාවේ ඉස්සරහට එන ආර්ථික තත්ත්වය සහ ඒ තුලින් නීතියේ ආධිපත්‍යයට සහ මේ රටේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් වලට බලපාන ආකාරය කරලා අපි රජෙන් ඉල්ලා සිටියා මේ ගැන ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඉතින් මේ අවුරුදු දෙක තුල විශාල විවිධ කාරණා මතුවුණා. ඒකට ඒ කාරණා වලට අපි ප්‍රතිචාර දැක්වුවා සහ මම හිතන්නේ ඒ අපි කරේ අපේ නීතිඥවරු හැටියටත් සංගමයක් හැටියටත් වෘත්තීය සංගමයක් හැටියටත් අපේ කාර්යභාරය මේ රට වෙනුවෙන් මේ රටේ පුරවැසියන් වෙනුවෙන් ඉෂ්ට කරන්නයි. විශේෂයෙන්ම ඔබතුමන් කලින් මතක් කරපු කාරණාවන් දෙක නීති ආධිපත්‍ය බිඳ වැටුණු අවස්ථාවන් අධිකරණ භූමිය තුල නැත්නම් බන්ධනාගාරය තුල ඇතිවෙච්ච සිද්ධිය සහ විශේෂයෙන්ම මරණ දඬුවම හිමි වූ අයෙකුට ජනාධිපති සමාව දීන කියන කාරණාවන් මේවට මැදිහත් වුණාට මේකට කිසියම් ආකාරයක බලපෑමක් කළාට අවසානයේ සාර්ථක ප්‍රතිඵලයක් දක්වා ගෙනියන්න හැකි වුණේ නැහැ නේද? දැන් ජනාධිපතිගේ සමාව සම්බන්ධය ප්‍රදාන කිරීම සම්බන්ධයෙන් නඩුවක් පවතිනවා. ඒ කියන්නේ මම නඩුවේ කරුණු වලට යන්න කැමති නෑ. නමුත් ඒ නඩුවෙත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ වගඋත්තරකාරයෙක් හැටියට අපිව නම් කරලා තියෙනවා. අපි වෙනුවෙන් ජනාධිපති නීතිඥ කනගීස්වරන් මහත්මයා නීතිඥ සංගමය වෙනුවෙන් පහුගිය සතියේ අධිකරණයේ කරුණු දැක්වුවා. ඉතින් මේ සමහර විට ප්‍රියල් මේ නීති ආධිපත්‍ය සහ හැමදේම එකපාරින් හරියන්නේත් නැහැ. නමුත් වැදගත් වෙන්නේ අපේ ස්ථාවරයේ වෘත්තීය සංගම් අපි විතරක් නෙවෙයි මේ රටේ වෘත්තීය සංගම් විසින් ස්වාධීනව තමුන්ගේ ස්ථාවරය ඉදිරිපත් කරන්න ඕනේ. විශේෂයෙන්ම ස්ථාවරයක් ගන්න ඕනේ. දේවල් මේ රටේ ප්‍රශ්න මතුවෙනකොට. ඒක මම හිතන්නේ ඉතාමත් වැදගත්. ඒ වගේම නීතිඥ සංගමයේ නම නිරන්තරයෙන්ම කියවිමින් තිබුණා පසුගිය කාලේ දැන් මාස දෙකක් පුරා ඇදී යන්නා වූ ගෝල් ෆේස් සිට රට පුරා මතුවුණු අරගලයන් සම්බන්ධව. ඇයි නීතිඥ සංගමයේ අරගලයට සහාය දුන්නේ? නෑ ඇත්ත වශයෙන්ම අපි සහාය දුන්නේ මේ රටේ ජනතාවට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කරන්නයි.
තමුන්ගේ අදහස් ප්‍රකාශ කරන්න, විරෝධතා සාමකාමී විරෝධතාවල යෙදීමේ අයිතිය අපි විශ්වාස කරනවා. ඒක ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදයට ඉතාමත් වැදගත් දෙයක් තමයි අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු වෙන්නේ නැත්නම්, ඒක ඒ වර්ධනය වෙන්නේ නැත්නම් රටක ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන්න බෑ. අපි මේ කතා කරන බොහෝ අයිතිවාසිකම් පදනම් වෙලා තියෙන්නේ මේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මතයි. අපි ගත්තොත් සිතීමේ නිදහස. අපිට සිතීමේ නිදහස තියෙන්න නම් අදහස් අපිට එන්න ඕනේ. තොරතුරු අපිට එන්න ඕනේ. නැත්නම් අපිට නිදහස හිතන්න බෑ. ඉතින් එහෙම ගත්තොත් මේ විවිධ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න අපි ඉදිරිපත් වුණා. ඇයි ඒ ඉදිරිපත් වුණේ? මොකද අපි විශ්වාස කරනවා මේ රටේ ජනතාවගේ ඉතාමත් වැදගත් ප්‍රජාතාන්ත්‍රික අයිතියක් කියලා අදහස් ප්‍රකාශ කරන්න සහ විසම්මුතියේ නිදහස. වෙන පවතින රජයට වඩා වෙනස් අදහසක් ප්‍රකාශ කරන්න. රජය විවේචනය කරන්න. රජය විතරක් නෙවෙයි. ඕන සාධාරණ ලෙස විවේචනය කිරීමේ අයිතිය. ඉතින් මේ අයිතීන් ආරක්ෂා කරන්න තමයි අපි ඉදිරිපත් වුණේ. සහ ඒ වගේම තමයි නීති විරෝධී අත්අඩංගුවට ගැනීම වෙනවනම්, නීතියෙන් පිට යම් අවස්ථාවලදී මරණ වෙනවනම්, උදාහරණයක් හැටියට පොලිස් අත්අඩංගුවේ නීති විරෝධී ලෙස ඒවා වෙනවනම් එවැනි අවස්ථාවල අපේ සංගමය ඉදිරිපත් වුණා. එතකොට ඒ අනුව තමයි පහුගිය මාස දෙක තුල මේ රටේ මේ අධිකරණවල සැකකරුවන් වෙනුවෙන් පෙනී හිටියේ සංගමයේ හැටියට නෙවෙයි. මේ රටේ නීතිඥවරු තමයි ඉදිරිපත් වුණේ. විශේෂයෙන් මම කියන්න ඕනේ මේ රටේ තරුණ නීතිඥවරියන් විශාල වශයෙන් ඉදිරිපත් වුණා සාමකාමීව කටයුතු කරපු විරෝධතාවල යෙදුණු පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න. නීතිඥ සංගමය කියන්නේ කිසිසේත්ම අරගලයේ පාර්ශවකාරයෙක් නෙමෙයි. අපි අරගලයේ පාර්ශවකාරයෙක් නෙවෙයි. අපි හැම අවස්ථාවකම කරේ සංගමයක් හැටියට අපි මේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, සාමකාමීව නීත්‍යානුකූල විරෝධය පෑමේ අයිතිය සහ මේ රටේ ජනතාවගේ මේ රටේ ආර්ථික ප්‍රශ්නය නිසා ජනතාවට ඇතිවෙච්ච පීඩාවන් සම්බන්ධයෙන් අපි නඩු පවරලා තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණේ. එවැනි කාරණාවලට තමයි අපි ඉදිරිපත් වුණේ. අපේ සමාජිකයන් තේරුම් අරගෙන අපේ මේ වැදගත් ඓතිහාසික කාර්යභාරය තේරුම් අරගෙන ඉදිරිපත් වෙලා තියෙනවා විවිධ අවස්ථාවලදී මේ සැකකරුවන් වෙනුවෙන්. දැන් සැකකරුවන් නිදහස් කරගන්නවට අමතරව අපි දැක්කා අරගලයේ සිදුවන්නා වූ කිසියම් ආකාරයක ක්‍රියාකාරී තත්ත්වයන් හමුවේ නීතික සංගමයේ සමාජිකයින් එතන ඉන්නවා. ඔවුන් ගිහිල්ලා සාමාන්‍යයෙන් අපි හිතමු බැරියර් එකක් අයින් කරගන්න ඉස්සෙල්ලාම ගිහිල්ලා කතා කරන්නේ නීතිඥවරු. එතකොට අපිට හිතන්න පුළුවන්ද මේ සංගමයේ සහ සංගමයේ සමාජිකයින් අරගලයත් එක්ක නැහැ කියලා? නෑ. අපි මේක තේරුම් ගන්න ඕනේ. අපේ සමාජිකයන් තමුන්ගේ දේශපාලන අයිතිවාසිකම් ක්‍රියාත්මක කරන්න පූර්ණ නිදහස තියෙනවා. මේ රටේ සියලු නීතිඥවරු අපේ සංගමයේ නියෝජනය වෙනවා විවිධ මතදරන විවිධ දේශපාලන මතදරන අය අපේ සංගමයේ ඉන්නවා. නීතිඥවරු අපේ සංගමයේ ඉන්නවා. ඒ අය ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයේ වෙන විකල්ප කණ්ඩායම් වල අදහස් දරන නීතිඥවරු ඉන්නවා. අපි එකතු වෙන තැන තමයි අපි හැමෝම විශ්වාස කරනවා මේ රටේ නීතිය ආධිපත්‍ය තියෙන්න ඕනේ කියලා. අපි විශ්වාස කරනවා මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආරක්ෂා කරලා තියෙන මූලික අයිතිවාසිකම් ආරක්ෂා වෙන්න ඕනේ කියලා. යුක්තිය ඉෂ්ට වෙන්න ඕනේ කියන තැන අපි ඉන්නවා. ඒතර ඒව වෙනුවෙන් අපි හැමෝම පෙනී ඉන්නවා. එතකොට ඔය සමහර අවස්ථාවලදී අපේ සමාජිකයන් විරෝධතාවල සහභාගී වෙලා තියෙනවා. ඒ නීතිඥ සංගමයේ හැටියට නෙවෙයි, ඒ තමුන්ගේ එක එක්කෙනාගේ දේශපාලන අදහස් අනුව සහ තමුන්ගේ හෘද සාක්ෂි අනුව ඒවට සහභාගී වෙලා තියෙනවා. සමාන මම මේ ස්ථානයේම කොටු කරමින් ඔබතුමන්ගෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කරනවා. මොකද රටේ ජනතාවටත් තියෙන නිසා නිරන්තරයෙන් විරෝධතාවයට ලක් වෙන විවේචනයට ලක් වෙන මාතෘකාවන් නිසා මම මේ ප්‍රශ්න කරන්නේ. දැන් ගෝඨාගම අරගල භූමිය තුල තියෙනවා නීති ආධාර කාර්යාලය. ඒකට ඔබේ සංවිධානයේ ඒ නීති ආධාර කාර්යාලය කරන්නේ පෞද්ගලික නීතිඥවරු පිරිසක් තමයි ඒ නීති ආධාර කාර්යාලය කරන්නේ. ඒක නීතිඥ සංගමය විසින් කරන කාර්යාලයක් නෙවෙයි. නීතිඥ සංගමය විසින්
අපේ තියෙනවා නීති ආධාර ලීගල් ඒඩ් යුනිට් එකක් නීති ආධාර ඒකකයක් තියෙනවා විශේෂයෙන් වද හිංසාවට එරෙහිව ඒක අපේ සංගමේ මූලස්ථානයේ සිට තමයි කටයුතු කරන්නේ. ඒ ගෝඨගෝ ගම ස්ථානයේ තියෙන නීති ආධාර කාර්යාලය ඒක පෞද්ගලික නීතිඥවරු පිරිසක් එකතු වෙලා කරන කාර්යාලයක්. දැන් සාමාන්‍යයෙන් එක් දිනක විරෝධතාවයක් සඳහා ගෝඨාගෝගමට නැත්නම් විශේෂයෙන්ම ගෝල්ෆේස් පිටියට පැමිණිච්ච තරුණයින් එහි ඉඳලා ගෝඨාගෝගම පිහිටගෙන ඊට පස්සේ මයිනාගෝගම කියලා තව ගමක් පිහිටගෙන ස්ථීරව මේ විරෝධතා ව්‍යාපාර අරන් ගියේ ඇත්තටම ඔවුන්ට නීතියේ සෙවන නීතිඥ සංගමය ලබා දුන්න හින්දා මේද මේ රටේ විසම්මුති අදහස් ප්‍රකාශ කරන අය ඉන්නවන ඒ අය සාමකාමී ලෙස තමුන්ගේ අදහස් ප්‍රකාශ කරනවන සාමකාමී ලෙස විරෝධය ප්‍රකාශ කරනවන කවුරු හරි ඒ අයිතිවාසිකම් වලට බාධා කරනවන ඒකට විරුද්ධව අපි ඉන්නවා. මොකද අපි විශ්වාස කරනවා ඒක ප්‍රජාතාන්ත්‍රික අයිතියක්. විශේෂයෙන් මේ රටේ මේ අවස්ථාව තුළ ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අපි ආරක්ෂා කරන්න ඕනේ. අපි තහවුරු කරන්න ඕනේ. අපි ඒවා වර්ධනය කරන්න ඕනේ. ඒ වෙනුවෙන් අපි හැම වෙලාවෙම පෙනී ඉන්නවා. නමුත් ඒවා කොන්දේසිය තමයි ඒවා සාමකාමී වේ යුතුයි. සහ නීත්‍යානුකූල වේ යුතුයි. එවැනි නීත්‍යානුකූල අයිතියක් ක්‍රියාත්මක කරන පුද්ගලයන්ට බාධා එනවනම් ඒකට විරුද්ධව අපි කතා කරන්න අපේ මතයක් ප්‍රකාශ කරන්න අපි මැලි වෙන්නේ. දැන් ඒ සාමකාමී උද්ඝෝෂණ පිළිබඳ තිබුණු බලාපොරොත්තුව මැයි මාසේ 9 වෙනිදා බිඳ වැටෙනවා. අපි දැක්කා විශේෂයෙන්ම ගෝඨාගෝගමට සහ මයිනාගෝගමට එල්ල වුණු ප්‍රහාර වලින් පස්සේ රට පුරා තරුණයින් ඉස්සරහට ඇවිල්ලා වීදි බහලා ඔවුන් ප්‍රචණ්ඩත්වයේ වපුරනවා විශේෂයෙන්ම. දැන් එතනදිත් නීතිඥ සංගමයටනේ ලොකුම චෝදනාව එල්ලුනේ නීතිඥ සංගමයේ ඔවුන් වෙනුවෙන් පෙනී ඉඳලා ඔවුන්ට දෙන නීතියේ සහාය නිසා තමයි බය නැතුව ඔවුන් පාරට ඇවිල්ලා ප්‍රචණ්ඩත්වයේ වපුරුවේ. අපි මුල සිටම ඇත්ත වශයෙන්ම මාර්තු මාසේ සිටම අපේ ස්ථාවරය වෙලා තියෙන්නේ ප්‍රචණ්ඩකාරී විරෝධතා ප්‍රචණ්ඩකාරී ක්‍රියා කරන්න එපා කියලා තමයි අපි අපේ ස්ථාවරය උනේ. අපේ ප්‍රකාශ ගත්තොත් අපි සිංහල ඉංග්‍රීසි දෙමළ මාධ්‍ය නිකුත් කරපු හැම ප්‍රකාශයකම අපි කියලා තියෙන සාමකාමී වෙන්න. මොකද ප්‍රචණ්ඩකාරීත්වයෙන් වෙන්නේ ඒ සාමකාමී විරෝධය පෑමේ අයිතිය පරාද වෙන එකයි වෙන්නේ. මේ විසම්මුති අයිතිය පරද්දන්න උත්සාහ කරන අයට වාසියක් එනවා විරෝධතා ප්‍රචණ්ඩ වෙනකොට. ඒ නිසා අපි හැම වෙලාවෙම ප්‍රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කරලා තියෙනවා. අපි ඉගින් දිගට කියලා තියෙන එක තමයි ප්‍රචණ්ඩකාරී ක්‍රියා අපි අනුමත කරන්නෙත් නැහැ. ඒ ක්‍රියාවල යෙදෙන්නත් එපයි කියලා. මේ 9 ප්‍රචණ්ඩකාරී ක්‍රියා වුණා. නමුත් අපි තේරුම් ගන්න ඕනේ ඒ ක්‍රියා උනේ ඒක ඇත්තටම ප්‍රතික්‍රියාවක් උනේ. ඒ ගෝඨගෝගම මයිනගෝගම කියන ස්ථානවලට පහර දීමත් එක්ක තමයි මේ රටේ ප්‍රචණ්ඩකාරී ක්‍රියා ඇති වුනේ. සියලු ප්‍රචණ්ඩකාරී ක්‍රියා විමර්ශනය කරන්න ඕනේ. ඒවා වලට සම්බන්ධ පුද්ගලයන්ට දඬුවම් කරන්න ඕනේ. නමුත් ඒක වැදගත් වෙන දේ තමයි ඒ හැම දෙයක්ම සියලු විමර්ශන නීතිය අනුව සාක්ෂි තියෙන අයට විරුද්ධව කටයුතු කරන්න ඕනේ. නමුත් අපි ඒ වගේම අපි කිසිසේත් අනුමත කරන්නේ නිර්දෝෂී පුද්ගලයන් අහිංසක පුද්ගලයන්ව නිකරුණේ අත්අඩංගුවට ගන්න එකත් අපි අනුමත කරන්නේ නැහැ. ඔබතුමන් ගැන පළවෙනි ප්‍රකාශය අනුව මට නිකන් හිතෙන එකක් තමයි ප්‍රචණ්ඩත්වයට ප්‍රතිප්‍රචණ්ඩත්වයෙන් පිළිතුරු දීම යම් ආකාරයකින් ඔබතුමා අනුමත කරනවා. කිසිසේත් නැහැ. කිසිසේත් නැහැ. මම හිතන්නේ ප්‍රචණ්ඩත්වයට පිළිතුර තමයි අවිහිංසාවාදී විරෝධය. ඒක මේ ලෝකේ ඕන තරම් උදාහරණ තියෙනවා. මහත්මා ගාන්ධි, මාටින් ලූතර් කිං, නෙල්සන් මැන්ඩෙලා එයාගේ ක්‍රියාකාරකම් වල උදාහරණ සහිතව අපිට පෙන්වන්න පුළුවන්. ප්‍රචණ්ඩත්වයට පිළිතුර ප්‍රචණ්ඩත්වය නෙවෙයි. නමුත් දැන් එදා 9 වෙනිදා විශේෂයෙන්ම ඒ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සඳහා ඉදිරියට යමින් ප්‍රතිප්‍රචණ්ඩත්වයේ වපුරපු පිරිස වෙනුවෙන් නීති ආධාර ලබා දෙන්න ඔබේ සංගම ඉදිරිපත් වුණා. නෑ, සංගමයක් හැටියට අපි කාටවත් නීති ආධාර ලබා දෙන්න ඉදිරිපත් වෙලා නැහැ. නීතිඥවරු පෙනී ඉන්නවා. ප්‍රියල් ඇත්ත වශයෙන්ම සියලු පාර්ශවයන් වෙනුවෙන් නීතිඥවරු පෙනී ඉන්නවා. අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ගත්තොත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ තියෙනවා ගෝඨගෝගමට ප්‍රහාර දුන්න දීපු සිද්ධිය. ඒ ගෝල්ෆේස් සිද්ධිය අදත් ඒ නඩුව ගත්තා. ඒ නඩුවේ
අගතියටපත් පාර්ශවයන් වෙනුවෙන් නීතිඥවරු පෙනී ඉන්නවා. විත්තිකරුවන් වෙනුවෙනුත් පෙනී නීතිඥවරු පෙනී ඉන්නවා. නීතිඥවරු අපි විශ්වාස කරන දේ තමයි මේ රටේ හැම සැකකාරයෙක්ටම හැම විත්තිකාරයෙක්ටම අයිතියක් තියෙනවා නීතිඥ පෙනී සිටීමක්. ඒක ඒ පුද්ගලයන්ට එරෙහිව එල්ල වෙලා තියෙන චෝදනාව මත රඳාපවතින්නේ හැම සැකකාරයෙක්ටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අයිතියක් දීලා තියෙනවා. හැම විත්තිකාරයෙක්ටම සාධාරණ නඩු විභාගයක්. සාධාරණ නඩු විභාගයක් ගන්න නම් නීතිඥවරු පෙනී ඉන්න ඕනේ. එතකොට නීතිඥවරු සැකකරුවන් වෙනුවෙන් පෙනී ඉන්නවා. අගතියටපත් පාර්ශවයන් වෙනුවෙන් පෙනී ඉන්නවා. තමුන්ගේ සේවාදායකයන් වෙනුවෙන් කරුණු දක්වනවා අධිකරණය වෙත. ඒ තමයි අපේ පිළිගත්ත නීතිය රාමුව. අපි සංගමයක් හැටියට අපි කවුරුවත් වෙනුවෙන් පෙනී ඉඳලා නැහැ. නියෝජනය කරන්නේ අපේ සමාජිකයන්. අර මං කලින් කිව්වා වගේ අපේ සමාජිකයන් තමුන්ගේ සේවාදායකයන් වෙනුවෙන් අධිකරණවල පෙනී ඉන්නවා. ඒ කාරණා පිළිබඳව අපිට තවත් බොහෝ දේවල් කතා කරන්නට අවස්ථාව ලැබෙවි. අපි අද දවසේ පළමුවන කෙටි විරාමයේ සඳහා වෙන්නට බලාපොරොත්තු වෙන විරාමයෙන් අනතුරු අපි අනිත් වතාවක් මුණ ගැහෙමු. ඔබ කැලමන දේශපාලනයේ කතාව බදාදා සුලිය සමග අද දවසේදී අප සංවාද කරමින් සිටින්නේ ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති ධනාධිපති නීතිඥ සාලිය පීරිස් මහත්මයා සමග විශේෂයෙන්ම අපි අර කතා කරමින් හිටිය කාරණාවට පෙර මේ දැන් විශේෂ ප්‍රවෘත්තියක් විශේෂයෙන් අපිට දැනගන්නට ලැබෙනවා විදුලි බල සැපයීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් කැසට් නිවේදනයක් නිකුත් කර තිබෙන බව. මේ කාරණාව ගැන මම ඔබතුමන්ගෙන් කිසියම් පැහැදිලි කිරීමක් කරගෙනම අපි ආයෙත් අර කාරණාවට යමු. දැන් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කළාට පස්සේ එතන ඉන්න වෘත්තිකයින්ගේ වෘත්තීය අයිතීන්ට කිසියම් ආකාරයක හානියක් වෙන්නේ නැද්ද? ඔව් ඇත්තම අත්‍යවශ්‍ය සේවා පනතක් තියෙනවා 1979 ගෙන අප පනතක් ජයජයවර්ධන ජනාධිපතිවරයා කාලේ. ඒ යටතේ ඒ අත්‍යවශ්‍ය සේවාවන් වලට යම් බාධාවන් කරොත් සහ අත්‍යවශ්‍ය සේවාවක් යටතේ ඒක ප්‍රකාශනපත් කරාට පස්සේ යම් බාධාවන් කරොත් ඒක අපරාධ වැරදි වරදක් වෙනවා. සහ සිර දඬුවමකින් සහ වෙනත් දණ්ඩන වලින් දඩ දීපල රාජසන්ත කිරීම වැනි දඬුවම් වලින් වලට යටත් කරන්න පුළුවන් අධිකරණයෙන් අඩු විභාගයකට පස්සේ. ඒ කාරණාවෙන් පුංචි අතුරු ප්‍රශ්නයක් අහන්න. මේ ප්‍රශ්නෙට ඔබතුමාට පිළිතුරු දෙනවා නම් දෙන්න පුළුවන්, නැත්නම් නොදෙන්නටත් පුළුවන්. මේ අවස්ථාව තුළ විශේෂයෙන් මේ පවතින තත්ත්වය ඇතුලේ මේ වගේ වෘත්තීය ක්‍රියාමාර්ගයන් ඔබ අනුමත කරනවා. ඒක මම හිතන්නේ මට මේ වෙලාවේ කරුණු ඒ අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගයේ කරුණු නොදැන මට මතයක් ප්‍රකාශ කරන්න බෑ. සහ මම හිතන්නේ ඒක මම මේ වෙලාවේ මතයක් ප්‍රකාශ කරන්න ඕනේ කියලා. මේ අවස්ථාවේදී ඒකේ හරිය නිවැරදි කරුණු අවබෝධ කරගන්නේ නැතුව. අපි පෙර කතා කරමින් හිටපු කාරණාව දිගේ ඉදිරියට යමු. දැන් ඔබතුමා අවසන් වශයෙන් කිව්වා නීතිඥයින්ගේ වෘත්තීය කාර්යය තමයි චූදිතයින් වෙනුවෙන් වින්දිතයින් වෙනුවෙන් මේ දෙපාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටීම කියලා. දැන් අපි සාමාන්‍යයෙන් උදාහරණයක් හැටියට ගමුකෝ කෝටාගෝගමට එල්ලුණු ප්‍රහාරය. එතකොට ප්‍රහාරය ඔබ සියලුම දෙනා අප සියලුම දෙනා පිළිගන්නවා ප්‍රහාරය ඒක සදාචාරාත්මක නෑ කියලා. එතකොට ඒ සදාචාරාත්මක නොවන ප්‍රහාරයකට ලක්වුණු පිරිසට ප්‍රහාරය දුන්නු පිරිස වෙනුවෙන් පෙනී සිටීමෙන් අගතියක් වෙන්නේ නැද්ද? නෑ. ඇත්ත වශයෙන්ම නීතිඥවරු පෙනී ඉන්නේ තමුන්ගේ සේවාදායකයාගේ වෙනුවෙන් කරුණු දක්වන්නේ. අපි අධිකරණවල පෙනී ඉන්නේ අපේ සේවාදායකයන් වෙනුවෙන් නීතියේ රාමුව තුල උපරිමය කරන්න. එතනදී අපේ නීතිඥවරුන්ගේ පෙනී සිටීම වැදගත් වෙන්නේ අපි දන්නවා මේ රටේ සෑම චූදිතෙක්ටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂාවක් දීලා තියෙනවා. ඒ තමයි නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය. ඒතකොට නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය අනුව නඩුවක් අධිකරණයේ ඔප්පු වන තෙක් විත්තිකරු නිවැරදිකරු. ඒ තමයි ශිෂ්ට සම්පන්න ලංකාව විතරක් නෙවෙයි ශිෂ්ට සම්පන්න සියලු රටවල් වල තියෙන මිනුම් දණ්ඩ ඒකයි. ඉතින් ඒ නඩුව පැමිණිල්ල ඔප්පු කරන්න ඕනේ සාධාරණ සැකෙන් ඔබට. පැමිණිල්ල වෙනුවෙන් නීතිඥවරු ඉන්නවා. අගතියටපත් පාර්ශවයේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නත් නීතිඥවරු පෙරී ඉන්න අයිතියක් තියෙනවා. ඒ වගේම තමයි චූදිත වෙනුවෙන් කරුණු දක්වන්න අයිතියක් තියෙන්න ඕනේ. මොකද අපි හැම නඩුවකම දෙපැත්තක් තියෙනවා. ලෝකේ ඉතිහාසයේ පුරාම සාධාරණ විනිශ්චයකාරවරු තීරණ දෙන්නේ දෙපැත්තටම සවන් දුන්නාට පස්සේ. ඉතින් මේ දෙපැත්තට සවන් දීම තමයි නීතිඥවරුන් විසින් පහසුකම් සපයන්නේ. දෙපැත්ත වෙනුවෙන්ම කරුණු දක්වලා අධිකරණය
බලාපොරොත්තු වෙනවා නීතිය ප්‍රකාරව සාධාරණ තීන්දුවකට නීතියට අනුකූලව තීන්දුවක් දෙයි කියලා. එතකොට නීතිඥවරුන්ගේ කාර්යභාරය වෙන්නේ ඒක අපරාධ නඩුවක අනිවාර්යයෙන්ම සාධාරණ නඩු විභාගයක් තියෙන්න නම් සැකකරුවෙක්ට විත්තිකාරයෙක්ට නීතිඥ පෙනී සිටීමක් තියෙනවා. හැබැයි නීතිඥවරු කටයුතු කරන්න ඕන රාමුවක් තියෙනවා. ඒ රාමුව තමයි නීතියේ රාමුවක් තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් හැටියට නීතිඥෙක්ට සැකකරුවෙක් වෙනුවෙන් පෙනීන නීතිඥෙක්ට සාක්ෂි විනාශ කරන්න කියලා කියන්න බෑ. එහෙම නැත්නම් සාක්ෂිකරුවෙක්ට අල්ලසක් දෙන්න කියලා යෝජනා කරන්න බෑ. තමුන් කටයුතු කරන්න ඕනේ නීතියේ රාමුව තුල. ඒකට අපේ වෘත්ති ආචාර ධර්ම තියෙනවා. ඒ වෘත්ති ආචාර ධර්ම වල දක්වලා තියෙනවා. නීතිඥවරුන්ට කරන්න පුළුවන් දේවල් සහ කරන්න බැරි දේවල් ගැන ඒ ආචාර ධර්ම තුල සහ නීතිය තුල තියෙනවා. ඒකට මේ නීතියේ රාමුව තුල තමයි නීතිඥවරු තමුන්ගේ වෘත්තීය කටයුතු වල යෙදෙන්නේ. දැන් ඒ වගේම පහුගිය කාල තිබුණ චෝදනාවක් එල්ල වුණා ඔන්න ඔය ඒ තියෙන නීතියේ රාමුව තුල සදාචාරයේ බින්ද කියලා නීතිඥයින් විශේෂයෙන් අරගලයට සම්බන්ධ වුණු පිරිස් අත්අඩංගුවට ගත්තයින් පස්සේ ඔවුන් වෙනුවෙන් අධිකරණයේ පෙනී ඉඳලා ඔවුන් නිදහස් කරාට පස්සේ අධිකරණ භූමිය තුල අත්පුඩි ගහමින් ඒකට ප්‍රීතිය ප්‍රකාශ කළා. ඒ සිද්ධියේ එක සිද්ධියක් ගැන කතා කරන්නේ ඒක මම හිතන්නේ ඒ වෙලාවේ ඇතිවෙච්ච ප්‍රතිචාරයක්. ඒක මම හිතන්නේ කවුරු හරි හිතලා සැලසුම් සහගතව කරයි කියලා. නමුත් ඒ වෙලාවේ ඇති වෙච්ච ප්‍රතිචාරයක් තමයි ඒක. විශේෂයෙන්ම ආර මිරිහාන පොලිසියෙන් ඒ සැකකාරයන්ව ගේනකොට ඒ සමහර නීතිඥවරු අප්පුඩි ගහපු එක ඇත්ත. ඒක ඒ වෙලාවේ ඇති වෙච්ච ප්‍රතිචාරයක්. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒ දවසේ තුල ඒ තිබ්බ පීඩනය සහ ඒ දවස තුල තිබ්බ වාතාවරණය තේරුම් ගන්න ඕනේ. ඒ වෙච්ච ප්‍රතික්‍රියාව තේරුම් ගන්න. ජනාධිපති නීතිඥයෙක් හැටියට ඔබතුමන් ඒ ක්‍රියාදාමය අනුමත කරනවා. මම පෞද්ගලිකව මම හිතන්නේ ඒක අවශ්‍ය උණයි කියලා ඒ වෙලාවේ. මම හිතන්නේ අප්පුඩි ගහන්න අවශ්‍යයි කියලා. නමුත් ආපහු ඒක ඒ අවස්ථාවේ ඒ තරුණ නීතිඥවරු දක්වපු ප්‍රතිචාරයක්. ඒක තමුන්ගේ ඒ අවස්ථාවේ තමුන්ගේ අදහස් ප්‍රකාශ කරපු අවස්ථාවක් තමයි හැටියටයි මම ඒක දකින්නේ. නීතිඥ සංගමයේ හැටියට යලි ඒ වගේ සිද්ධියක් සිදු නොවෙන්න කිසියම් ආකාර ක්‍රියාමාර්ගයක් ගන්න. මම හිතන්නේ ඒක අපිට අවශ්‍යයි කියලා. ඒ ගැන විශේෂ ක්‍රියාමාර්ගයක් ගන්න මම දකින්නේ අවශ්‍යතාවයක් තියෙනවායි කියලා. මොකද එහෙම එදාට පස්සේ එවැනි සිද්ධියක් වෙලා නැහැ. ඒ නිසා මම හිතන්නේ ඒ ගැන විශේෂ ක්‍රියාමාර්ගයක් ගන්න අවශ්‍යතාවයක් මම දකින්නේ. මම මේ ඔබතුමාලට තියෙන චෝදනාවන්ම ඉස්මතු කරමින් යනවා නෙමෙයි. සාමාන්‍යයෙන් ඒ සංවාදයට බඳුන කාරණාවන් පිළිබඳව ඔබතුමන්ගේ අදහස් ලබා ගත යුතු නිසා දැන් ඒ වගේම අපි දැක්කා දැන් පහුගිය දිනවල රුසියානු ගුවන් යානයක් රඳවා ගැනීම පිළිබඳව ප්‍රශ්න ආපු වෙලාවේ සමාජ මාධ්‍ය සහ විශේෂයෙන් සමහර ජනමාධ්‍යයන් පවා කෙලින්ම ඇඟිල්ල දික් කරන්න පටන් ගත්තේ නීතිඥ සංගමයේ රට අමාරු වැටලා තියෙන වෙලාවේ තවත් අමාරුයි දාන්න හදනවා කියලා. ඒක ඒ සමාජ මාධ්‍ය හරහා ඒ බෙදුණු දාපු පෝස්ට් අසත්‍ය ප්‍රවෘත්ති. නීතිඥ සංගමයවත් මමවත් ඒ නඩුවට කිසිසේත් සම්බන්ධ නැහැ. ඒ නඩුවේ කරුණු අපි දැනගත්තෙත් පත්තර කියවලා තමයි අපි දැනගත්තේ. ඒ ගැන ඒ නඩුවේ පෙනී සිටිය යම් නීතිඥවරු නීතිඥ සමාගම් පෙනී සිටියා. ඒක ඒ අයගේ වෘත්තීය කටයුතු තුල කරපු එකක්. අපේ නීතිඥ සංගමයවත් පෞද්ගලිකව මමවත් ඒ නඩුවට සම්බන්ධ නැහැ. එවැනි නීතිඥ සංගමයට ඇඟිල්ල දික් කරපු පෝස්ට් Facebook එකේ සහ WhatsApp මාර්ගයෙන් යවුවේ මේ නීතිඥ සංගමයේ පසුගිය මාස කීපය තුල කරපු කාර්යභාරය හැල්ලුවට ලක් කරන්න ගන්න සංවිධානාත්මක උත්සාහයක් හැටියට අපි දකිනවා. ඒ සම්බන්ධයෙන් අපි ඒ පෝස්ට් Facebook එකට රිපෝට් කරා. ඒ ෆැක්ට් චෙකර්ස්ලා ඉන්ඩිපෙන්ඩන්ට් ෆැක්ට් චෙකර්ස්ලා ඒවවල සත්‍ය අසත්‍යභාවය හොයලා බලලා තහවුරු කරලා තියෙනවා. ඒ අසත්‍ය පුවත් කියලා ඒක ෆේක් නිවුස් කියලා මිස්ලීඩිං නිවුස් කියලා නොමග යවන සුළු ප්‍රවෘත්තියක් ලෙසට ඒක දැන් ලේබල් කරලා තියෙනවා.
ඔබතුමන් වගකීමෙන් කියනවා නීතිඥ සංගමයේ කිසිදු ගෑවීමක් ඒ කාර්යයක් අනිවාර්යෙන්ම සහ මම ඒ වගේ වගකීමෙන් කියනවා ඒ වගේ අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය හරහා සංවිධානාත්මකව යවන පුද්ගලයන් එහෙම උත්සාහ කරන්නේ මේ නීතිඥවරුන් මේ පසුගිය මාස දෙක තුන තුල කරපු කාර්යභාරය හැල්ලු කරන්න සහ ජනතාවට වැරදි පණිවිඩයක් දෙන්න කියලා නීතිඥ වෘත්තිය ගැන. ඒ කාරණාව පිළිබඳව විශේෂයෙන්ම දැන් ඔබ ජනාධිපති නීතිඥයෙකු නිසා ඒ වගේම රට තුළ මොනතරම් මේවා පිළිබඳ සංවාද මතුවුණත් ඇත්තටම මොකද්ද මේ ඇති වුණු සිද්ධිය කියලා බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඔබතුමන්ට පුළුවන්ද ඒ සිද්ධිය පිළිබඳ මෙන්න මොකද්ද කියලා නීතිමය රාමුව අපිට කිසියම් ආකාරයකට අතවශ්‍ය මම හිතන්නේ ප්‍රියල් ඒක මගේ කාර්යයක් කියලා සහ විශේෂයෙන් පවතින නඩුවක් නිසා ඒ නඩුවේ කරුණු මම හිතන්නේ මේ වෙලාවේ මම ඒක සාකච්ඡා කරන්න ඕනේ කියලා මමත් ඒ නඩුවේ කරුණු දන්නේ මම කියවලා තියෙන ප්‍රවෘත්ති හරහා තමයි මම මේ නඩුවේ කරුණු ගැන දන්නේ. ඒ නිසා මම හිතන්නේ මේක අවස්ථාව කියලා මම ඒ නඩුවේ කරුණු හරි වැරදි තීන්දුවේ හරි එතන තියෙනා වූ නඩු කටයුත්තක් සඳහා තියෙනා වූ නීතිමය නිමිත්ත මොකද්ද කියන කාරණාව මම දකින්නේ නීතිමය නිමිත්ත තමයි වාණිජ මහාධිකරණයේ නඩුවක් වාණිජ මහාධිකරණයේ වාණිජ ගිවිසුමක් ආශ්‍රිතව පවරපු අයර්ලන්ත සමාගමක් විසින් පවරපු නඩුවක් කොළඹ වාණිජ මහාධිකරණයේ ඒ අනුව තමයි මේ වාණිජ මහාධිකරණයේ යම් නියෝග දුන්නේ සහ ඊට පස්සේ දෙපාර්ශවයේම නීතිඥවරු කරුණු දැක්වුවාට පස්සේ ඒ නියෝග අයින් කරෙත් වාණිජ මහාධිකරණය. සාමාන්‍යයෙන් එහෙම අන්තර්ජාතික ආයතන දෙකක් අතර ඇති වුණ ගැටලුවකදී මේ අපේ රට වගේ රටකට රාජතාන්ත්‍රිකයකට මැදිහත් වෙන්න පුළුවන්ද? ඇත්තටම මම කියන්නේ ඕක රාජතාන්ත්‍රික ප්‍රශ්නයක් නෙවෙයි. ඒක නීතිමය ප්‍රශ්න. වාණිජමය නඩුකරයක් තමයි ඒ වාණිජ මහාධිකරණේ විභාග කරේ. රාජතාන්ත්‍රික ප්‍රශ්නයක් නෙවෙයි. මට මතු කරගන්න අවශ්‍යලා තිබෙත් එන්නේ ගැටලුව. දැන් මේක අයර්ලන්තයේ සහ රුසියාවේ තිබෙනා වූ ආයතන දෙකක වඩාත් සරලව කිව්වොත් කම්පැනි දෙකක් අතර ප්‍රශ්නයක්. දැන් ඊට පස්සේ මේ රුසියානු යානේ ලංකාවේ නතර කරගත්තට පස්සේ රුසියාව ඒකට කිසියම් ආකාරයක රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ප්‍රතිචාරයක් දැක්වුවානේ. එතන මොකද්ද ඒ තිබෙනා වූ sannivedanයේ ગેප් එක මොකද්ද එතන උනේ? මම හිතන්නේ ඒක මගේ කම්පිටන්ස් එක ඒක මගේ දැනුම අනුව මත මට ඒකට උත්තර දෙන්න බෑ. ඒක මම හිතන්නේ රාජ්‍යතාන්ත්‍රික ඒ ශාස්ත්‍රවල ඉන්න රාජ්‍ය දූතයන් උත්තර දෙන්න ඕන ප්‍රශ්නයක්. ඒක මම හිතන්නේ මේ රටේ ඕනේ ඒකට නිවැරදි උත්තරයක් නොදීපේක තමයි මම හිතන්නේ ගැටලුව. ඒක මම හිතන්නේ ඒක මගේ විෂයපතේ තුල තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. සුති ඒ වගේම දැන් විශේෂයෙන්ම පහුගිය කාලවකවානුව තුළ අපි දැක්කත් තවත් අතිශය සංවේදී කාරණාවක් පිළිබඳව නීතිඥ සංගමයට කිසියම් ආකාරයක චෝදනාවක් එල්ල වෙනවා. ඒ තමයි දැන් අර අටුළුගම ඝාතනය වුණු පැහැරගෙන ගිහිල්ලා ඝාතනය කරපු දැරිය. ඒ දැරිය ඝාතනය කරපු ඝාතකයා වෙනුවෙන් නීතිඥ සංගමේ නියෝජිතින් පෙනී ඉන්නවා කියලා චෝදනාවක්. සංගමේ නියෝජිතයන් නෙවෙයි. නීතිඥවරු සියලු සැකකරුවන් වෙන නීතිඥවරුන්ට පෙනී සිටීමට අයිතියක් තියෙනවා. අපේ සමහර සමාජිකයන් මතයක් ප්‍රකාශ කරලා තිබ්බා නීතිඥවරු පෙනී නැහැයි කියලා. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම හැම සැකකාරයෙක්ටම අයිතියක් දීලා තියෙනවා නීතිඥ නියෝජනයක් තියෙන. ඒක වැදගත්. මොකද අපි දන්නවා ප්‍රියල් මීට අවුරුදු කීපයකට ඉස්සෙල්ලා 2015 සේයා කියලා දැරියක් ඝාතනයට ලක් වුණා. එතකොට විශාල ආందోලනයක් ඒ සිද්ධිය ඇති වුණා. ඒකේ දැරිය මම හිතන්නේ දූෂණය කළා මරලා දාලා තිබ්බා. ඒතර ඉස්සෙල්ලම පොලිසිය අත්අඩංගුවට ගත්තේ අවුරුදු 17ක ළමෙක්ව. පොලිසිය විශාල ප්‍රසිද්ධියක් දුන්නා මේ පුද්ගලයා තමයි මේක කරලා තියෙන්නේ කියලා. ටික දවසකින් DNA පරීක්ෂා කරනකොට පෙනී ගියා ඒ පුද්ගලයා නෙවෙයි කියලා. ඊගාවට පොලිසිය අත්අඩංගුවට ගත්ත කොණ්ඩයා කියලා මිනිස්සෙක්. ආපහු පොලිසියෙන් ප්‍රචාරයක් දුන්න මෙන්න ඔන්න මේ කොණ්ඩයා තමයි මේ දැරිය සේයාව ඝාතනය කරලා තියෙන්නේ කියලා. ඒ විතර නෙවෙයි පොලිසිය සටහන් කරා පාපොච්චාරණයකුත් කොණ්ඩයාගෙන්. එහෙම පාපොච්චාරණයක් සටහන් කරාට පස්සේ DNA චෙක් කරනකොට ගැලපුන්නේ නැහැ. බලනකොට ඒ මනුස්සයත් නෙවෙයි. ඊට පස්සේ පොලිසිය ඒ කොණ්ඩයාගේ සහෝදරයවත් අඩංගුවට ගත්තා. ඔන්න DNA ගැලපුණා. එතකොට දැන් කවුරුත් අර මුල් අවස්ථාවේ අවුරුදු 17 දරුවා වෙනුවෙන් නීතිඥවරු පෙනී හිටියේ නැත්තම්
අර කොණ්ඩය කියන පුද්ගලයා වෙනුවෙන් නීතිඥවරු පෙනී හිටියේ නැත්තම් ඒක බරපතල අසාධාරණයක් නේද? එතකොට අපි තේරුම් ගන්න ඕන දේ තමයි මේ දරුණු අපරාධ වෙනවා. නමුත් ඒ දරුණු අපරාධ වෙනකොට අත්අඩංගුවට ගන්න පුද්ගලයා සමහර විට ඇත්ත වර්ධිකාරය වෙන්නත් පුළුවන්, නිර්දෝෂී තැනැත්තෙක් වෙන්නත් පුළුවන්. ඒ ගැන ටෙස්ට් කරන්න, ඒ ගැන පරීක්ෂා කරන්න ඕනේ උසාවියේ. උසාවිය තමයි තීරණය කරන්න ඕනේ මේ පුද්ගලයාද මේක සිද්ධ කරේ කියලා. ඒක කරන්න ඕනේ නඩු විභාගයක. ඒ නඩු විභාගය තුල ඒ සැකකරුවන් විත්තිකාරයටත් අහුම්කම් දෙන්න ඕනේ. මේ අපේ රටේ නඩු අහන්නේ ඕනම ශිෂ්ට රටක නඩු ඇසීමේදී විත්තිකාරයට සවන් නොදී නඩු අහන්න බෑ. විත්තිකාරයට තමුන්ගේ විත්තිවාචකය ඉදිරිපත් කරන්න අයිතියක් තියෙන්න ඕනේ. මම මේ කියන්න කැමති ප්‍රිය. ගොඩක් වෙලාවට මේ සමහර අය තේරුම් ගන්න නැහැ. ඇයි මේ නීතිඥවරු සැක විත්තිකරුවන් වෙනුවෙන් පෙනී ඉන්න ඕනේ කියලා. සමහරු කැමති නීතිඥවරු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී ඉන්නේ නැතුව කෙලින්ම විත්තිකාරයව අත්අඩංගුවට ගත්ත ගමන් දඩුවම් දුන්නට. තමුන්ට ප්‍රශ්නයක් වෙච්ච දා තමයි තමුන් තේරුම් ගන්නේ ඇයි සාධාරණ නඩු විභාගයක් තියෙන්න ඕනේ කියලා. මේ අපරාධ නඩුවක විතරක් නෙවෙයි. තමුන්ගේ වැඩපොලේ ප්‍රශ්න එකක් වුණොත්. ඇයි තමුන්ගේ ස්වාමියා සාධාරණව තමුන්ට විරුද්ධව චෝදනාවක් තියෙනවා නම් ඒ ගැන විභාග කරන්න ඕනේ දෙපැත්තටම සවන් දීලා. තමුන් රජයේ සේවකයෙක් නම් තමුන්ගේට විරුද්ධව විනය ක්‍රියාමාර්ගයක් ගන්නකොට ඇයි දෙපැත්තටම සවන් දෙන්න ඕනේ කියන එක. ඉතින් ඒ නිසා මේ දෙපැත්තටම සවන් දෙන එක තමයි තමයි මේ නීතිඥවරු ෆැසිලිටේට් කරන්න පහසු කරන්නේ. ඒ ප්‍රශ්නේ තමුන් ගාවට එනකල් තමුන් ඒක තේරුම් ගන්නෑ. තමුන්ට විරුද්ධව පොලිසිය හදිස්සිය ඇවිල්ලා අත අල්ලගෙන යනවා. එතකොට තමයි හිතෙන්නේ මට නීතිඥවරයෙක්ගේ පෙනී සිටීමක් ඕනේ නේද කියලා. ඒ නිසා අපිට ප්‍රශ්නයක් නොවන තාක් කල් අපිට හරි ලේසි කියන්න ඇයි මේ නීතිඥවරු පෙනී ඉන්නේ දරුණු අපරාධකාරයන් වෙනුවෙන් කියලා. ප්‍රශ්න එනකොට තමයි අපි තේරුම් ගන්නේ. සමහර විට අපි සම්පූර්ණ නිර්දෝෂී. අපි මේ අපරාධ කරලා නැහැ. මේක මේ ලංකාවේ විතරක් නෙවෙයි. මේක ලෝකෙ පුරාම. අපි දන්නවා අද කැනඩාව වගේ දියුණු රටක උනත් ඇමරිකාව එංගලන්තේ වගේ රටවල් වල උනත් නිර්දෝෂී පුද්ගලයන්ව උසාවිය ගෙන්නලා වැරදිකාරයක් කරලා දඬුවම් කරලා තියෙනවා. එතකොට ඒ වගේ සිද්ධීන් අවම කරන්න තමයි මේ නීතියේ රාමුවක් තියෙන්නේ නීතිඥවරු පෙනී ඉන්නේ. කොහේ එක තැනක් තියෙනවද නීතිඥවරු මෙන්න මේ වගේ සිද්ධීන්ට අපි පෙනී ඉන්නේ නැහැ කියලා තීරණය. එහෙම තියෙන්න බෑ. එහෙම තියෙන්න බෑ මේ වගේ සිද්ධියකට පෙනී නැහැ කියලා තියෙන්න බෑ. මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා හැම විත්තිකාරයෙක්ටම අයිතියක් තියෙනවායි කියලා නීතිඥ පෙනී සිටීමක් තියෙන. මම නීතිඥවරයෙක් හැටියට නීතිඥ සංගමේ සභාපති හැටියට මම කියන්නේ. එහෙම කිසිසේත් එහෙම තියෙන්න බෑ. නීතිඥව අපිට කාටවත් කියන්න බෑ අපි අහවල් වර්ගයේ නඩු වලට පෙනී නැහැ. අපි අහවල් අයට පෙනී නැහැ. අපේ වෘත්තියේ තියෙනවා ප්‍රියල් කැබ් රෑන්ක් රූල් කියලා. අපි ගාවට නඩුවක් ආවොත් අපේ සාමාන්‍යයෙන් වෘත්තියේ යෙදෙන ශාස්ත්‍රය නම් අපි ඒක බාර ගන්න බැඳිලා ඉන්නවා. අපි ඒක බාර ගන්න බැරි අපිට ඒක නිසි උද්‍යෝගයෙන් කරන්න බැරි නම් නැත්තම් සම්බන්ධතා අතර ගැටුමක් තියෙනවා නම් කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් තමයි අපිට බාර ගන්න බැරි. නැත්තම් අපි බාරගත යුතු වෙනවා. ඒක තමයි අපේ ආචාර ධර්මවල තියෙන්නේ. ඒක එහෙම වෙන්නත් ඕනේ. මොකද ශිෂ්ට සම්පන්න රටවල් වල නීති ආධිපත්‍ය තියෙන රටවල් වල එහෙමයි වෙන්නේ. සෑම චූදිතෙක්ටම අයිතියක් තියෙනවා. නීතිඥ පෙනී සිටීමක්, නීතිඥ නියෝජනයක් තියෙනවා. විශේෂයෙන්ම අපි අද දවසේදී වැඩි අවධානයක් යොමු කළ යුතුයි නීතිඥ සංගමයේ ලබා දුන්නා වූ මේ පවතින අර්බුදයට විසඳුම් ලෙස ලබා දුන්නු යෝජනාවලිය පිළිබඳව. ඊට පෙර අවසාන වශයෙන් තියෙන චෝදනාවක් මම මතු කරන්න කැමති. මේ ඊයේ පෙරේද අපි දැක්කා විශේෂයෙන් මේ ලීසින් පිළිබඳව ගැටලුවකට මුහුණ දෙලා ඉන්න පිරිසකගේ එකමුතුවක් විසින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදී වුන් කියනවා අටුම ගානේ නීතිඥ සංගමයේවත් මේ අවස්ථාවේ අපි වෙනින් පෙනී ඉන්නේ නැහැ කියලා. ඔවුන් එහෙම ඉල්ලීමක් කරලා තිබ්බද? එහෙම ඉල්ලීමක් කළොත් එහෙම ඒකට යම් මැදිහත් වීමක් කරනවා. මේ රටේ යම් පීඩාවකට පත්වෙච්ච
ජන කොට්ටාසයක් ඉන්නවනම් ඒගොල්ලන් වෙනුවෙන් යම් සාධාරණයක් නීති හරහා කරන්න පුළුවන් නම් එක්ක අපේ නියෝජනයක් හරහා නීතික නියෝජනයක් හරහා හෝ අදහස් ප්‍රකාශ කිරීමක් හරහා අපි ඒක කරන්න ලෑස්ති යුක්තිය සාධාරණත්වය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීති ආධිපත්‍ය මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා. නමුත් මම දන්න තරමට නම් මට එවැනි ඉල්ලීමක් ඇවිල්ලා නැහැ. ආවොත් අපිට සලකලා බලන්න පුළුවන්. පැහැදිලි. අපි දැන් අර මුඛ්‍ය කාරණාවට අපි යමු විශේෂයෙන්ම මේ රට තුළ පවතිනා වූ අර්බුදය විසඳා ගැනීම සඳහා යෝජනාවන් 13ක් ඔබතුමන්ලා ඉදිරිපත් කළා. මේ යෝජනාවලිය මේ අර්බුදය මතුවෙනවත් එක්කම ඔබතුමන්ලා කිසියම් ආකාරයක නිරීක්ෂණ මගින් කරපු එකක්ද නැත්නම් පෙර සිට කිසියම් කාලයක් තිස්සේ මේ නිරීක්ෂණ තිබිලාද මෙතෙන්ට? නෑ, ඇත්තටම අපේ යෝජනාවලිය අපි සකස් කරේ මේ අර්බුදය මතුවුණාට පස්සේ. අපි දන්නවා අප්‍රේල් මුල ඇමති මණ්ඩලය ඉල්ලා අස්සුණා. එතකොට අපි තේරුම් ගත්තා එතකොට ඒකත් එක්කම මේ ආර්ථික අර්බුදයක් ඇති වෙලා තිබුණා. එතකොට අපි ඒ පැවතිච්ච ආර්ථික අර්බුදයයි දේශපාලන අර්බුදයයි සලකලා බලලා තමයි අපි යෝජනාවලියක් ඉදිරිපත් කරේ. ඒ වගේම උද්ඝෝෂ විරෝධතාකරුවන්ගේ ඉල්ලීමක් තිබ්බා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉල්ලා අස්වෙන්න ඕනේ කියලා. එතකොට මේ සියලු දේවල් සලකලා බලලා තමයි නීතිඥ සංගමය ඒ යෝජනාවලිය සකස් කරේ. විශේෂයෙන් ඔබතුමන් කලින් කිව්වා දැන් මේ ආර්ථික අර්බුදය පිළිබඳ పూర్ව විනිශ්චය කිරීමක් ඔබතුමන්ලගේ සංගමයට තිබුණා කියන කාරණාව. දැන් මේ දේශපාලන කාරණාවනේ මෙතන තුල වඩාත් මතුවෙන්නේ. මේ දේශපාලන කාරණාවට විසඳුම් හොයන්න ඉස්සෙල්ලා ඒ ආර්ථික කාරණාවන් පිළිබඳව මීට වඩා වැදගත් වීමක් වෙන්න තිබුණේ නැහැ. ඇත්ත වශයෙන්ම අපි දකින්නේ ඒ එකක් තමයි ආර්ථික අර්බුදය විසඳන්න යෝජනා ඉදිරිපත් කරන්න අපේ හැකියාවන් තුළ තියෙන කාරණාවක් නෙවෙයි. ඒක ආර්ථික විශේෂඥයන් තමයි මූලිකත්වය ගන්න ඕනේ මේ ප්‍රශ්න විසඳන්න. උදාහරණයක් ඇරියට අපිට දැනුමක් නැහැ නීතිඥ වෘත්තිය හැටියට පොලි වැඩි කරනවද අඩු කරනවද ඩොලර් එක ෆ්ලෝට් කරනවද නැද්ද කියලා නිර්දේශ කරන්න. සාමාන්‍ය මම ඒ ප්‍රශ්නේ අහන්නේ දැන් ඔබතුමන්ලා పూర్ව නිගමනයක හිටියනේ ආර්ථික මෙන්න මේ ප්‍රශ්නේ එනවා කියලා. එතකොට ඒක කොහොමද නිගමනය කරන්නේ? අපි ඒක කරේ අපි මුලින්ම අපි සාකච්ඡා පැවැත්තුවා වාණිජ්‍ය මණ්ඩලයත් එක්ක. ඒ තුළ තමයි දෙසැම්බර් මාසේ අපි තේරුම් ගත්තා මෙහෙම කොහොමද අපි තේරුම් අරගෙන තිබුණා මෙහෙම ගැටලුවක් එනවායි කියලා අපේ සමහර සමාජිකයන් ඉදිරිපත් කරා මෙහෙම ප්‍රශ්නයක් එනවා මොකද අපි දැක්ක පහුගිය අවුරුද්දම ලංකාවේ අර ඩොලර් රිසර්ව්ස් අඩු වෙගෙන යනවා. එතකොට අපේ සමහර සමාජිකයන් මේක අපේ අවධානය යොමු කරා සංගමයක් හැටියට. මෙන්න ඉස්සරහට මේ ප්‍රශ්නේ එනවායි කියලා. මම කියන්න ඕනේ විශේෂයෙන්ම එක සමාජිකයෙක් විශේෂයෙන්ම කිව්වා මෙන්න මාස 6කට අවුරුද්දකට විතර ඉස්සෙල්ලා මෙන්න මේ කාරණා වෙන්න ඉඩ තියෙනවා කියලා. ඒ සමහර ඒ කියපු සමාජිකයෝ බලන්න දැන් මේ මම කියන්නේ 2021 ලෙබනනේ ඇතිවෙච්ච තත්ත්වය. මේ තත්ත්වය තමයි ලංකාවට එන්න යන්නේ. ඒ නිසා යම් දේවල් අපි ප්‍රකාශ කරන්න ඕනේ, කියන්න ඕනේ කියලා. ඒකට ඒ අනුව තමයි අපි වාණිජ්‍ය මණ්ඩලයත් එක්ක සාකච්ඡා කළා. ජනවාරි මාසේ අපි හඳුනාගත්තා මෙන්න ඉස්සරහට එන්න යන ප්‍රශ්න. මේවා ගැන විසඳුම් හොයන්න කියන එක තමයි අපි රජයට කිව්වේ. ඒ කියන්නේ අන්තිම මොහොත වෙනකල් ඉන්නේ නැතුව. ඉතින් අවාසනාවකට ලංකාවේ රජය අන්තිම මොහොත වෙනකල් හිටියා. මේවට විසඳුම් හොයන්න නැතුව. ඒ තියෙන ආ ගැටලු පිළිබඳව මෙන්න මේ පූර්වකථනයන් තියෙනවා කියන කාරණාව ඔබතුමාලා නිල වශයෙන් දැනුම් දුන්නද ආණ්ඩුවට? අපි දැනුම් දුන්නා. අපි නිල ප්‍රකාශයක් මගින් අපි දැනුම් දීලා තියෙනවා. ඒක මම හිතන්නේ අපි ඒක පුවත්පත්වල ජනමාධ්‍ය හරහත් ඒකට සෑහෙන ප්‍රසිද්ධියක් ලැබුණා. ඉතින් නමුත් ඒකට ප්‍රතිචාරයක් තිබුණේ නැහැ. ඒතකොට අපි දකින්නේ ඒ ආර්ථික ප්‍රශ්න ඇති වෙන්නේ පාලනය පිළිබඳව ගැටලු නිසායි. ඒක හුදු ආර්ථික ප්‍රශ්නයක් නෙවෙයි. ඒ ආර්ථික අර්බුද ඇති වෙන්නේ මේ රටේ ගවර්නන්ස් පිළිබඳව, මේ රටේ පාලනය පිළිබඳව තියෙන ගැටලු එක. පැහැදිලි. අපි ওই කාරණාව තවදුරටත් සංවාද කළ යුතුයි. ඒ තමයි මතු කර ගත යුත්තේ. මෙතනින් ඉදිරියට ගිහිල්ලා මේ කාරණාවට කිසියම් ආකාරයක විසඳුමක් අපි හොයාගන්න අපිට කෙටි විරාමයකට යන්න වෙනවා. අපි විරාමයෙන් අනතුරු යලිත තතාවක් ඒ පිළිබඳව කතා බහ කරමු.
ඔබ යාලිත් කැලමර දේශපාලනයේ කතාව බදාදා සුලිය සමග අද දවසේදී අප කතා බහ කරන්නේ ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහත්මයා සමග. අපි විශේෂයෙන් නීතිඥ සංගමයේ ඉදිරිපත් කරා වූ යෝජනාවන් 13 පිළිබඳව කතා බහ කරමින් සිටි. ඒකේ අපි දැක්ක ප්‍රධාන කාරණාවක් හැටියට ආණ්ඩුව ඉල්ලා අස්වීම සහ ජනාධිපතිවරයා ඉවත් වීම කියන කාරණා දෙක එනවා. ඒ කියන්නේ ඒ දෙක මූලික කාරණාවන් හැටියට ගොනු කරන්නේ ඒ වෙනකොටත් කිසියම් ආකාරයක පූර්ව නිගමනයක් තිබුණාද නීතිඥ සංගමයට මේ ගමන මේගොල්ලන්ට යන්න බෑ කියලා. නෑ අපේ යෝජනාවලියේ තියෙන්නේ අපි මුලින්ම කියන්නේ 21 වෙනි සංශෝධනය නැත්නම් අඩු ගානේ 19 වෙනි සංශෝධනය නැවත ස්ථාපිත කරන්න කියලා. දෙවනුව අපි කියන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියලා. අපි කියන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියලායි. ඊගාට අපි කියන එක තමයි අගමැති එවකට හිටපු අගමැති වෙනුවේ අපි කියන්නේ මෙහෙමයි අපි එවකට අපි ඇත්ත වශයෙන් අපේ යෝජනාවලිය මේ පුද්ගලයන් කේන්ද්‍රගත කරපු යෝජනාවලියක් නෙවෙයි. අපේ යෝජනාවලිය මේ ක්‍රමය සම්බන්ධ යෝජනාවලියක්. මොකද ප්‍රියල් නීතිඥ සංගමේ හැටියට අපි දේශපාලනය කරන්නේ නැහැ. ඒ නිසා අපිට දේශපාල පුද්ගලයන්ව ඉලක්ක කරගෙන නෙවෙයි අපි යෝජනාවලිය කරේ. ඒකම පැහැදිලිව කියන්න ඕනේ. අපි විශ්වාස කරන දේ තමයි මේ ක්‍රමවේදයයි වෙනස් වෙන්න ඕනේ. මේ ක්‍රමය වෙනස් වුණොත් තමයි ස්ථිරසාර ස්ථාවරත්වයක් එන්නේ. අපි යෝජනා අපි සම්පූර්ණයෙන් ওই 20 වෙනි සංශෝධනය ප්‍රතික්ෂේප කරා. 20 වෙනි සංශෝධනය නිසා මේ රටේ ආයතනවල ස්වාධීන භාවයට විශාල ප්‍රශ්නයක් වුණා. බලය කේන්ද්‍රගත වුණා ජනාධිපති ධූරය මත කෙරෙහි. ඒ නිසා අපි යෝජනා කරා 19 වෙනි සංශෝධනය නැවත ස්ථාපිත කරන්න. සමහරවිට මම අතුරු ප්‍රශ්නයක් ගොඩ ගන්න දැන් 20 වෙනි සංශෝධනය සම්මත කරගන්න වෙලාවේ මේකට දැඩි විරෝධයක් පාලා එතනින් නතර කරගන්න තිබුණා නේද? 20 වෙනි සංශෝධනය 2020 ඔක්තෝබර් මාසේ සම්මත කරනකොට නීතිඥ සංගමය ඒක අභියෝග කරා. ඇත්ත වශයෙන්ම එවකට මම නෙවෙයි සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉදිරිතිස්ස මහතා තමයි සභාපති. එතුමාගේ කාලේ මේ 20 වෙනි සංශෝධනය අභියෝග කරා ශ්‍රේෂ්ඨාධිකරණය. මම හිතන්නේ ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මහතා තමයි නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී හිටියේ. එතනදී අපි අභියෝග කරන්න ඉස්සෙල්ලා මේක අපි කතා වුණා. අපේ ප්‍රධාන තීරණ ගන්න බා කවුන්සිලය තුල නීතිඥ කවුන්සිලය තුල මේක සාකච්ඡා වුණා. ඇත්ත වශයෙන්ම මම ලිපියක් මගින් ඒවකට හිටපු සංගමයේ අවධානය යොමු කරා මේ 20 වෙනි සංශෝධනයේ තියෙන ගැටලු. අපි මේක විවාදයට සාකච්ඡාවට අරගෙන ඒ බා කවුන්සිල් එකෙන් තීරණයක් ගත්තා 20 වෙනි සංශෝධනය අභියෝග කරන්න. ඉතින් ඒ වෙලාවේ අභියෝග කරා ඒකේ නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇතැම් වගන්ති සම්බන්ධයෙන් තීරණය කරා සමහර වගන්ති වලට ජනමත විචාරණයකුත් අවශ්‍යයි කියලා. නමුත් සමහර වගන්ති ශ්‍රේෂ්ඨාධිකරණයක 3/2කින් විතරක් සම්මත කරන්න පුළුවන් කියලා. අත වශයෙන් 20 වෙනි සංශෝධනයේට අධිකරණය තුල කරපු අභියෝගය තමයි මතුවෙච්ච විරෝධතාවය ඒ වෙලාවේ. අපි තීරුම් ගන්න ඕනේ ඒ වෙලාවේ තිබ්බ පසුබිමත් එක්ක සමාජය තුල ලොකු විරෝධයක් මතුවුණේ නැහැ. ඇත්ත වශයෙන්ම මම හිතන්නේ ඒ කාලේ සමහරව හිතුවා මේක හොඳ අදහසක් කියලා බලය කේන්ද්‍රගත කරන එක. දැන් ආපහු හැරලා බලනකොට තමයි තේරුම් ගන්නේ දැන් පෞද්ගලිකව ගත්තොත් මම හැම වෙලේම හිටියේ 20 වෙනි සංශෝධනයට විරුද්ධව. නමුත් අපි ආපහු හැරලා බලනකොට තමයි මේ රටේ බහුතරයක් තේරුම් ගත්තේ මේක 20 වෙනි සංශෝධනයේ හොඳ දෙයක් නෙවෙයි කියලා රටට. අපි අධිකරණයේ තීරණයට අභියෝග කරනවා නෙමෙයි. නෑ අධිකරණයේ අපි තේරුම් ගන්නත් ඕනේ. අධිකරණයේ තීරණය කරන්නේ පනතක හොඳ නරක නෙවෙයි. අධිකරණයට තීරණය කරන්න වෙන්නේ පනත ව්‍යවස්ථානුකූලද නැද්ද කියලා විතරයි. එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් නම් උසාවියට තීරණය කරන්න ඕනේ මේ වගන්ති වලට ජනමත විචාරණයක් ඕනේද කියලා. ඒ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක ඇති වුණු එහි ඔබලා විශේෂයෙන් ඉවත් කරගන්නට උත්සාහ කරපු අභියෝගයට ලක් කරපු කාරණාවන් ඊට පස්සේ රට අද මේ පැමිණලා තියෙන තැනට කිසියම් ආකාරයක බලපෑමක් කළාද? ඔව් මම හිතන්නේ 20 වෙනි සංශෝධනයෙන් උනේ එකක් තමයි ජනාධිපතිවරයා කෙරෙහි බලය කේන්ද්‍රගතව වුණා. එතකොට ඒ තුල තමයි ඒකයි මේ රටේ ස්වාධීන ආයතනවල ස්වාධීනභාවය බිඳ වැටුණා.
දැන් 19 වෙනි සංශෝධනය ගත්තොත් 19 වෙනි සංශෝධනය මම කියන්නේ 100%ක් නිවැරදි කියලා. ඒකේ අඩුපාඩු තිබ්බා. නමුත් ඒ 19 වෙනි සංශෝධනය ගත්තොත් පොලිසිය ස්වාධීන කරන්න උත්සාහයක් ගත්තා. ජාතික පොලිස් කොමිසම් සභාව හරහා. ඒක මේ 19 වෙනි විතරක් නෙවෙයි 17 වෙනි සංශෝධනයේත් අන්තර්ගත වෙලා තිබුණා. එතකොට අපි දන්නවා මේ පොලිසිය ස්වාධීන කරන එක අතිශයින් වැදගත්. අපි දන්නවා පහුගිය කාලේ පොලිස්පතිතුමාව මාධ්‍යෙන් උපුටලා අරගෙන තියෙන පොලිස්පතිතුමා කිව්වයි කියලා පොලිස් ස්ථානාධිපතිවරුන් අති බහුතරයක්ගේ පත්වීම මේ දේශපාලන පත්වීම් කියන කාරණාව මතුවලා තියෙනවා. 184කින් 182ක් 82ක් කියලා කියනවා. එතකොට ඇයි එහෙම වුනේ? එහෙම වුනේ 19 වෙනි සංශෝධනය යටතේ මේ කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිසම් සභාව, මානව හිමිකම් කොමිසම, අල්ලස් සෝදූෂණ කොමිසම මේ ඔක්කොම ආයතන ස්වාධීන කොමිසම් සභාව බවට පත් කරලා තිබුණා. 20 වෙනි එතකොට ඒ කොහොමද ඒවා ස්වාධීන වෙන්නේ? ඒ පත් කිරීමේ ක්‍රමවේදය තුලින් 19 වෙනි සංශෝධනය යටතේ ඔය කොමිසම් සභාවට පත් කිරීම නම් නිර්දේශ කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන්. නිර්දේශ කරාට පස්සේ තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශන ජනාධිපතිවරයාට ගියාට පස්සේ තමයි ජනාධිපතිවරයා පත්වීම කරන්නේ. අපි දන්නවා ඒ වෙලාවෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සමහර නම් යෝජනා කරනකොට එවකට ජනාධිපතිවරයා එකඟ වෙච්ච නැති අවස්ථාවක් තිබුණා. එතකොට එකඟත්වයෙන් තමයි පත් කරනු ලැබුවේ. එතන විනිශ්චයකාරවරු පත් කිරීම 19 වෙනි සංශෝධනය යටතේ ජනාධිපතිවරයා නමක් නිර්දේශ කරනවා. එතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඒක අනුමත කරන්න ඕනේ. ඊට පස්සේ තමයි ජනාධිපතිවරයාට නිලපත්වීම දෙන්න පුළුවන්. එතකොට විනිශ්චයකාරවරු ඒක ශ්‍රේෂ්ඨාධිකරණ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරු ඉහළ දූර නීතිපති, පොලිස්පති, විගණකාධිපති, පාර්ලිමේන්තු මහලේකම් මේ හැම මේ ඉහළ ඒ වගේම ඔම්බුඩ්ස්මන් ධූරය මේ සියලු ධූරවලට පත්වීම කරන්නේ 19 යටතේ ජනාධිපතිවරයා නම් කරාට පස්සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියට අරගෙන තමයි නිලපත්වීම ලබා දෙන්නේ. අපි මම දන්නවා 19 වෙනි සංශෝධනයේ අවස්ථාවේදී තිබ්බ කාලේ ජනාධිපතිවරයා නිර්දේශ කරපු සමහර විනිශ්චයකාරවරු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් අනුමත කරපු නැති අවස්ථා තිබුණා. එතකොට ඒ වෙනුවෙන් වෙන විනිශ්චයකාරවරුන්ගේ නම් යෝජනා කරා. ඉතින් මේ තුලින් මේ ජනාධිපතිවරයාගේ බලය ගැන යම් තුලනයක්, සංවරණයක් හා තුලනයක් ඇති කරනු ලැබුවා. අපි ඉංග්‍රීසි කියන checks and balances කියලා. ඒ තිබ්බ සංවරණ හා තුලනයන් 20 වෙනි සංශෝධනයේ සම්පූර්ණයෙන්ම අයින් කළා ජනාධිපතිවරයාට තනි අභිමතයක් ලබා දුන්නා. දැන් විශේෂයෙන්ම මේ පහුගිය ජනාධිපතිවරණය සහ මැතිවරණ සමය තුළ අපි දැක්කා මැතිවරණ වේදිකාව තුළ දිගින් දිගට මේ ස්වාධීන කොමිෂන් සභාවන්ට කිසියම් ආකාරයක විවේචනයක් එල්ල වෙනවා. බොහෝ විට කිව්වේ පොලිසිය නිලධාරියෙක් මොන හරි දෙයක් කරාම ඔහු මාරු කරගන්න තියෙන අවස්ථාව, රාජ්‍ය නිලධාරියෙක් මාරු කරගන්න තියෙන අවස්ථාව, මේ සියල්ලට දැඩි සීමාවන් මේකත් එක්ක පැනවෙනවා. ඒ සීමාවන් එක්ක විධායකය සහ විශේෂයෙන්ම ව්‍යවස්ථාදායක අතරත් කිසියම් ආකාරයක ගැටීමක් මේකත් එක්ක ඇති වෙනවා කියලා. ඔබ ඒ කාරණාව ඇත්ත වශයෙන්ම ඔය කාරණා කියන අය තේරුම් ගන්න නැත්තේ මේ රටේ මේ 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන බරපතල ප්‍රශ්නේ තමයි බලය ජනාධිපති ධූරය කෙරෙහි කේන්ද්‍රගත වෙලා තියෙන එක. ඇත්තටම කිව්වොත් අපේ රටේ ජනාධිපති ක්‍රමය මේක යම් ආකාරයකට ආකෘතියක් ගත්තා නම් ගත්තේ ප්‍රංශ ජනාධිපති ක්‍රමයෙන්. හැබැයි ප්‍රංශේ වුණත් ප්‍රංශෙත් විධායක ජනාධිපති ක්‍රමයක් තියෙන්නේ. නමුත් ප්‍රංශ ජනාධිපති ආණ්ඩුවේ ප්‍රධානියා නෙවෙයි. ආණ්ඩුවේ දෛනික කටයුතු කරගෙන යන්නේ අගමැති ප්‍රමුඛ ඇමති මණ්ඩලය. ඒ ප්‍රංශේ. හැබැයි අපේ රටේ ජනාධිපතිවරයා මේ 78 සංශෝධනය 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා ආණ්ඩුවේ ප්‍රධානියා ජනාධිපති. ඒතකොට මේ බලය කේන්ද්‍රගත වෙලා. ඒකද ඔබතුමා අදහස් කරන්නේ විශේෂයෙන්ම ජනාධිපතිවරයා කැබිනට් අමාත්‍ය ධූරයක් නොදරිය යුතුයි කියන කාරණාව? ඔව්. මොකද ප්‍රශ්නේ වෙන්නේ ජනාධිපතිවරයා කැබිනට් දැන් අපේ රටේ 78 ව්‍යවස්ථාව හැටියට 19 වෙනකල්ම ජනාධිපතිවරයාට පුළුවන් ඕනම අවස්ථාවක විෂයන් පවර ගන්න තමුන් වෙත. ඒ විතරක් නෙවෙයි අමාත්‍ය ධූරයකට
යම් විෂයන් පවර්ලා නැති සියලු ආයතන ජනාධිපතිවරයා යටතට එන්නේ. යටතේ එන්නේ. ඕන වෙලාවක ජනාධිපතිට පුළුවන් විෂයන් පවර ගන්න. ඒතකොට අපි දැන් මට මතකයි ජයජයවර්ධන ජනාධිපතිවරයාගේ දුර කාලේ එක වෙලාවක ජයජයවර්ධන ජනාධිපතිවරයා දුර ගණනාවක් තමුන් වෙත පවරගෙන තිබුණා. වැවිලි කර්මාන්ත ශ්‍රී ලංකා වැවිලි ස්ටේට් ප්ලාන්ටේෂන්ස් එක ජනවසම උසස් අධ්‍යාපනය විදුලි බලය හා බල ශක්තිය ඒ ඔක්කොම ජයජයවර්ධන ජනාධිපතිවරයා තමුන් වෙත පවරගෙන තිබුණා. එතකොට කරන්න මොනවද? අමාත්‍ය ධූර පවර ගන්නවා, අර ලේකම්වරුපත් කරලා ලේකම්වරු හරහා ඒ ශේෂ්ත්‍ර පාලනය කරනවා. ඒක හොඳ ලක්ෂණයක් නෙවෙයි. ජනාධිපතිවරයෙක් ඉන්න ඕන. ජනාධිපතිවරයා මේ ක්‍රමය ජනාධිපති ධූරය තියෙනවා නම් ජනාධිපතිවරයා විෂයන් පවර ගන්නේ නැතුව ඊට වඩා උඩින් තමයි ජනාධිපතිවරයා ඉන්න ඕනේ. මේ එදිනෙදා කටයුතු වලට සම්බන්ධ වෙන්නේ නැති තමයි ජනාධිපතිවරයා කටයුතු කරන්න ඕනේ. ප්‍රංශයේ තියෙන විධායක ක්‍රමය තුල එහෙමයි ජනාධිපතිවරයෙක් කටයුතු කරන්නේ. ඉතින් ඒ ආකාරයට තමයි විධායක ජනාධිපති ධූරය 19 වෙනි සංශෝධනයෙන් උනේ ජනාධිපතිවරයාට ධූර දැරීමේ අයිතිය අයින් කරා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට පමණක් ආරක්ෂක අමාත්‍යාංශයේ මහවැලි සංවර්ධනය සහ පරිසර අමාත්‍යාංශ තියාගන්න දුන්නා. අතුරු ආන්තරික ප්‍රතිපාදනය යටතේ. හැබැයි සංශෝධනය 19 ඊට පස්සේ එන ජනාධිපතිවරයාට කිසිම ධූරයක් අමාත්‍ය ධූරයක් දරන්න බෑ කියලා ප්‍රතිපාදනයක් තිබ්බේ. අපි කියන්නේ ඉස්සරහට එන සංශෝධනයේ එසේ විය යුතුයි කියලා. දැන් එතකොට බොහෝ විට නැගෙන ප්‍රතිතර්කයේ බවට පත් වෙලා තියෙනවා ජන රාජ්‍ය 나යකයාට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශවත් තියාගන්න බැරිද කියලා. එතන කිසියම් ආකාරයක අවධානයක් දැන් එතන තර්කයේ වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4A යන්න ව්‍යවස්ථාවේ තියෙනවා රාජ්‍ය ආරක්ෂාව ඇතුළු විධායක බලය ජනතාවගේ විධායක බලය ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කරන්නේය කියලා. ඉතින් ඔතනින් තමයි තර්කය එන්නේ ඒ නිසා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය තමුන් වෙත තියෙන්න ඕනේ කියලා. අනිත් තර්කය තමයි ජනාධිපතිවරයා තමයි සේනාධිනායකයා කමාන්ඩර් ඉන් චීෆ්. ඒ නිසා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයාත් විය යුතුයි කියලා. ඒක හැම වෙලෙම එහෙම වෙලා නැහැ. 2001 සිට 2004 දක්වා අතන 2003 අන්තිම දක්වා මේ රටේ වෙනම රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයෙක් හිටියා. ඒ තමයි තිලක් මාරපඩ මහත්මයා. හැබැයි 2003 නොවැම්බර් මාසේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඒ අමාත්‍යංශය පවරගත්තා ඇය වෙත. එහෙම කරන්න ඉස්සෙල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය මත විමසීමක් කරා. සරත්තෙන් සිල්වා අගවිනිසුරු ප්‍රමුඛ විනිශ්චාසනයක් විසින් මතයක් දුන්න රාජ්‍ය ආරක්ෂාව ජනාධිපති සතු කාර්යයක් කියලා. එතෙන්දිත් මතුනේ අර තර්කයමයි නේද? විශේෂයෙන් ආණ්ඩුව රාජ්‍ය ආරක්ෂාව කිසියම් ආකාරයක තර්ජනයකට ලක් කරනවා. ඒ නිසා ජනාධිපතිවරයා යටතේ ගන්න ඕන කියලා. ඔව්. නමුත් ඒක මම කියන්නේ ඒ තර්කයේ පදනමක් නැහැ. මොකද පස්සේ 19 වෙනි සංශෝධනයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒක නැවතත් ශ්‍රේෂ්ඨාධිකරණයට ආව 19 වෙනි සංශෝධනයේ. එතනදී ශ්‍රේෂ්ඨාධිකරණය එහෙම තීරණයක් දුන්නේ නැහැ. ඒ අමාත්‍ය ධූරයක් දරන්න බැහැ කියලා. අනෙක් රටවල් වල කොහොමද වෙන්නේ? විධායක ජනාධිපති ධූර තියෙන අනෙක් රටවල් වල. ප්‍රංශයේ විධායක ජනාධිපති ධූරයක් තියෙනවා. වෙනම රාජ්‍ය අමාත්‍යවරයෙක් ඉන්නවා. ඇමරිකාවේ ජනාධිපතිවරයා සේනාධිනායකවරයා ජනාධිපති. හැබැයි වෙනම ආරක්ෂක ලේකම්වරයෙක් ඉන්නවා. අපි එහේ අමාත්‍යවරුන්ට කියන්නේ ලේකම්වරු කියලා ලේකම්වරයෙක් ඉන්නවා. ඒ නිසා කිසි මම හිතන හැටියට ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ධූර දැරිය යුතු වෙනත් අමාත්‍ය ධූර විෂය පවරා ගැනීම කළ යුතු නැහැ. මොකද ඒක තුළින් ජනාධිපති බලය අනවශ්‍ය විදිහට කේන්ද්‍රගත කරනවා. දැන් ප්‍රශ්න තියෙන්නේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ විතරක් ජනාධිපතිවරයාට පවරන් තබා ගන්න දුන්නත් ගැටලුවක් තියෙනවා. ඇයි? බලන්න අද වත්මන් ජනාධිපතිතුමා රාජ්‍ය ආරක්ෂක ඇමති. බලන්න රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ යටතේ තියෙන විෂයන් ටික. කිසිම රාජ්‍ය ආරක්ෂාවකට සම්බන්ධ නැති විෂයන් තියෙනවා. මොනවද ඒ විෂයන්? ආයෝජන මණ්ඩලය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ. පෝර්ට් සිටි එක
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ. ICTA එක තොරතුරු තාක්ෂණ ආයතනය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ. ශ්‍රී ලංකා ටෙලිකොම් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ. එවැනි විෂයන් රාජ්‍ය ආරක්ෂාවට කොහොමද සම්බන්ධ වෙන්නේ? කොහොමද ආයෝජන මණ්ඩලයේ රාජ්‍ය ආරක්ෂක නීති ඉදිරියේ ඒ විෂය පතේට අයිති නැති ආයතන තබා ගැනීම පිළිබඳව කිසියම් ආකාරයක අභියෝගයක් දැනට එහෙම නඩු පැවරිලා නැහැ. අපි දන්නවා අතීතේ එක ජනාධිපතිවරයෙක් යටතේ රාජ්‍ය චිත්‍රපට සංස්ථාව වාරිමාර්ග අමාත්‍යාංශය යටතට අරගෙන තිබුණා. ඒ වෙලාවේ ඒ ධූරය දරපු ජනාධිපතිට අවශ්‍ය වුණා ඒ අදාළ ඇමතිට චිත්‍රපට සංස්ථාව දෙන්න. ඒකට ඒ ඇමති වාරිමාර්ග ඇමති. ඒ නිසා කෙලින්ම ගැසට් කරා චිත්‍රපට සංස්ථාව වාරිමාර්ග ඇමති යටතේ. ඉතින් අවාසනාවකට ඒවා අභියෝග වෙලා නැහැ. අධිකරණ ඒ කාලේ ජනාධිපතිගේ විෂය කටයුතු කිරීම අභියෝග කරන්න හැකියාවක් තිබුණේ නැහැ. නමුත් 19 වෙනි සංශෝධනයෙන් පස්සේ පුළුවන්. ඉතින් කවදා හරි සමහර විට කවුරු හරි අභියෝග කරයි. ඒ විෂයන් අමාත්‍යාංශයකට පවරනකොට යම් කිසි ආකාරයක සාධාරණව විෂයන් පැවරීමක් සිද්ධ වෙන්න ඕනේ කියලා. මේ යෝජනාව තුළට ඒ වගේ කාරණාවක් එකතු කරා නම් හොඳ නැහැ. නෑ අපි යෝජනා කරලා තියෙන්නේ දුර දරන්න එපා කියලා. ඔව් පැහැදිලි. දැන් මේ ඔබතුමන් දැන් මතු කරපු කාරණාවන් එක ජනාධිපතිවරයාගේ තියෙන බලතල අඩු කරලා අපිට හොඳින් ඉස්සරහට ගමනක් යන්න පුළුවන්. නමුත් ඔබතුමන්ලා යෝජනා කරන්නේ විධායක ජනාධිපති ධූරය සම්පූර්ණයෙන් අහෝසි කරන්න ඕනේ. ඇයි එතෙන්ට? එතනට එන්නේ අපි බලනකොට 78 ව්‍යවස්ථාවේ 78 සිට ජනාධිපති සියලු ජනාධිපතිවරු තමුන්ගේ බලය විවිධ අවස්ථාවලදී අත්නෝමතිකව භාවිතා කරලා තියෙනවා. මම හිතන්නේ අවම වශයෙන් අපිට ඩී.වී. විජේතුංග ජනාධිපතිවරයා ගැන කියන්න පුළුවන් එහෙම කරේ නැහැයි කියලා. නමුත් විවිධ අවස්ථාවල ජනාධිපති සමාවන් වෙන්න පුළුවන් විවිධ ආකාරයේ විනිසුරුවරු පත් කිරීම, අග විනිසුරුවරු පත් කිරීම වලදී ජනාධිපතිවරු අතර ගෙන් ඒ ගැටලු සහගත තත්ත්වයන් තිබිලා තියෙනවා. 1994 සිට හැම අපේක්ෂකයෙක්ම පොරොන්දු වෙලා තියෙනවා විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවායි කියලා. ඒක සාර්ථක වෙච්ච අපේක්ෂකයෙක්. නමුත් ධූරයට ආවට පස්සේ ඒක එක්කෝ අමතක කරනවා නැත්නම් උත්සාහයක් ගන්නවා. ඒ උත්සාහය සාර්ථක වෙන්නේ නැහැ. අපි දකින හැටියට වඩා යහපත් දේ තමයි විධායක ජනාධිපති ධූරය අහෝසි කරලා අර නැවතත් පාර්ලිමේන්තු විධායකයක් ඇති කරන්න. එතනදී යම් අපි දන්නවා සමහර අයගේ යම් ප්‍රශ්න තියෙනවා විශේෂයෙන් පළාත් සභා සම්බන්ධයෙන් එහෙම කොහොමද කටයුතු කරන්න කියලා. ඉන්දියාවේ තියෙන්නේ පාර්ලිමේන්තු විධායකයක්. ඉන්දියාවේ ප්‍රාන්ත රාජ්‍යයන් තියෙනවා. නමුත් ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තියෙනවා ඒ ප්‍රාන්ත රාජ්‍යයන් ප්‍රමාණවත් පාලනය කරන්න. බලය ඉක්මවා කටයුතු කරොත් මධ්‍යම ආණ්ඩුව වෙත පවර ගන්න බලතල තියෙනවා. එතකොට ඒ අවශ්‍ය කරන සංශෝධන කරන්න පුළුවන් වෙයි. නමුත් මූලිකව අපි හිතනවා මේ රටට විධායක ජනාධිපති ධූරය මේ රටේ විධායක ජනාධිපති ධූරය සාර්ථක වෙලා නැහැ. මේ ආර්ථික අර්බුදයෙන්ම පේනවා ඒක. මේ ආර්ථික අර්බුදය විධායක ජනාධිපති ධූරයක් තිබිලා ප්‍රබල විධායක ජනාධිපති ධූරයක් තිබිලා පාර්ලිමේන්තුවේ 3/2ක සහයක් තිබිලත් අවශ්‍ය කාරණා කරන්න බැරි වුණා. ඒ මම කියන්නේ මේ වත්මන් විධායක ජනාධිපතිතුමා ගැන විතරක් නෙවෙයි. ජයජයවර්ධන ජනාධිපතිතුමාට 6න් 5ක බහුතරයක් තිබුණා. නමුත් අපි දන්නවා මේ ප්‍රශ්නේ තමයි ඕනවට වැඩිය බලය කේන්ද්‍රගත වෙනකොට එතනම රාජ්‍ය පාලනය පිළිබඳ ගැටලු එනවා. සිද්ධාන්තය තමයි කිසිසේත් බලය එක ආයතනයක් එක පුද්ගලයෙක් තුළ කේන්ද්‍රගත කරන එක ප්‍රජාතන්ත්‍රවාදයට ඒක සුදුසු නැහැ. දැන් අපි විශේෂයෙන්ම යහපාලන ආණ්ඩුව පිහිටවන අවස්ථාවේදී ජනාධිපතිවරයාගේ බලය අඩු කරලා පාර්ලිමේන්තුවට එයින් කොටසක් දුන්නා. හැබැයි ඒ හින්දාම නෙමෙයිද විධායකය සහ ව්‍යවස්ථාදායක අතර ගැටුමක් ඇති වුනේ? ඇත්ත වශයෙන්ම එතන විධායක හා ව්‍යවස්ථාදායක අතර ගැටුමක් ඇති වෙන්න හේතුවක් තිබෙන්නේ නැහැ. මොකද පැහැදිලිව ඒ දෙකේ ඒ විධායක ව්‍යවස්ථාදායකයි ජනාධිපතිවරයායි අතර වැඩ කළ යුතුව තිබුණා. නමුත් අපි දන්නවා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ සිද්ධිය සහ අගමැතිවරයාව අස් කිරීමේ සිද්ධිය තුලින්
ගැටලු මතුවුණා. ඉතින් ඒ නිසාම තමයි අපි අවසාන වශයෙන් යෝජනා කරන්නේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරලා පාර්ලිමේන්තු විධායකයෙක්ට යන්නේ කියලා. ඒක ටිකක් කල්ගත වෙන සහ දීර්ඝ ක්‍රියාවලියක් බවට පත් වෙනවා. අපි ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කරගමු. කෙටි විරාමයකට යන්න ඕනේ. විරාමයෙන් අනතුරු අපි ඒ පිළිබඳ පැහැදිලි කරමු. ඔබ කැලමෙන දේශපාලනයේ කතාව බදාදා සුලිය සමග ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහත්මයන් සමගින් අපි කතා බහ කරමින් සිටින්නේ. දැන් අපි විරාමයට පෙර කතා කළේ දැන් ඔබතුමන්ලාගේ යෝජනාවලියේ ප්‍රධාන යෝජනාවක් බවට පත් වෙනවා විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම. මේ මතුවලා තියෙන අර්බුදයට විසඳුම්නේ අපි මේක ඇතුළු හොයන්නේ. නමුත් විධායක ජනාධිපතිවරයා ඉවත් කිරීම කියන කාරණාව ටිකක් දීර්ඝ කාලීනව ඉදිරියට යන්න ඕනේ ක්‍රියාවලියක් තියෙන්නේ. ඒ ක්‍රියාවලිය යනකම් මේ ප්‍රශ්න ටික අපිට මෙතන නතර කරගෙන ඉන්න පුළුවන්. ඒ නිසාම තමයි අපි යෝජනා කරන්නේ එක 19 වෙනි සංශෝධනය නැවත ස්ථාපිත කරන්න. 19+19ත් එක්ක අපි තව යෝජනා ඉදිරිපත් කරලා තියෙන තමයි විශේෂම අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න. ඒ වගේම අපි යෝජනා කරලා තියෙනවා ජනාධිපති ප්‍රදානය කරන සමාවන් සම්බන්ධයෙන් සමහර සීමාවන් දන්නේ ඒ අනාදි වශයෙන් අපි යෝජනා කරලා තියෙනවා. ඒක කරන්න. දෙවැනි එක අපි යෝජනා කරලා තියෙනවා පාර්ලිමේන්තුව සියලු දේශපාලන පක්ෂ වලට පිළිගන්න පුළුවන් මන්ත්‍රීවරයෙක්ව පත් කරන්න කියලා අගමැති හැටියට. සියලු දේශපාලන පක්ෂ අගමැති ධූරයට පත් කරලා ඒ අගමැතිවරයාත් එක්ක ජාතික ආණ්ඩුවක් පිහිටවන්න කියලා අපි යෝජනා කරලා තියෙනවා. ඒ ජාතික ආණ්ඩුවක් කියන්නේ ඇත්තටම ජාතික ආණ්ඩුවක්. ඒ ඇතුලින් ඔබතුමන් අපිට ඉඟියක් දෙනවා මේ තියෙන්නේ හැබැයි ජාතික ආණ්ඩුවක් නෙමෙයි. අපි යෝජනා කරපු ජාතික ආණ්ඩුව තමයි සියලු දේශපාලන පක්ෂ නියෝජනය කරන කැබිනට් ඇමතිවරු 15කට සීමා වෙච්ච ඇමති මණ්ඩලයක් පිහිටවන්න සියලු දේශපාලන පක්ෂ එකඟත්වයක් ඇති කරන්න අවම වැඩපිළිවෙලක් සම්බන්ධයෙන්. මොකද ඒක මේ රටේ ආර්ථික ප්‍රශ්න විසඳන්න නම් ඒ සියලු පක්ෂ එකතු වෙලා මේක මේ රටේ මම හිතන්නේ ඇති වෙලා තියෙන බරපතලම අර්බුදය තමයි මේ අපි මුණ පාන්නේ. මම හිතන්නේ ඇත්ත වශයෙන් මේ අර්බුදය 87 89 කාලේ තිබ්බ අර්බුදයට හරි යුද්ධ කාලේ තිබ්බ අර්බුදයටවත් සමාන කරන්න බැරි ඊටත් වඩා දරුණු අර්බුදයකට මුණ පාලා තියෙනවා. රටක දරුණු අර්බුදයක් තියෙන අවස්ථාවලදී කොහොමද දේශපාලන පක්ෂ කටයුතු කරන්න ඕනේ? දේශපාලන පක්ෂ එකතු වෙන්න ඕනේ. හැබැයි ඒක සත්‍ය වශයෙන්ම මේ රට උදෙසා මේ රටේ යහපත උදෙසා එකතු වෙන්න ඕනේ. අමාරු තීරණ ගන්න වෙනවා. ඒ එකඟත්වයක් ඇති කරගන්න ඕනේ මේ මොනවද මේ වෙලාවේ කරන්න ඕනේ කියලා. එතකොට අපි යෝජනා කරන්නේ ඒ වගේ අවම වැඩපිළිවෙලක් සකස් කරන්න. විශේෂයෙන්ම මේ අපි දන්නවා දැනටම මේ රටේ විශාල ජන කොට්ටාශයක් පීඩාවට පත් වෙලා ඉන්නේ. ඒක ඒ අයගේ මූලික අවශ්‍යතාවයන් සපුරන්න බැරි තත්වයක් උදා වෙලා තියෙනවා. ඒතර මේ ජන කොට්ටාශය බලා ගන්න ඕනේ. දැන් අපි කතා කරනවා තෙල් මිල වැඩි කරන එක. දැන් ඒ තෙල් මිල වැඩි කරන එක උනත් අපි කොහොමද මේ රටේ වැඩිම පීඩාවට පත් වෙලා ඉන්න ජන කොට්ටාශයට සහනයන් ලබා දෙන්නේ? අපි කතා කරනවා ලයිට් බිල් විදුලි බිල් වැඩි කරන්න. ඒක තුල කොහොමද අවම ඒකක ගාණක් පාවිච්චි කරන අයට සහනයක් දෙන්නේ? පැහැදිලි ඔබතුමන් මතු කරන කාරණා. එතකොට අපි කියන්නේ පොදු අවම වැඩපිළිවෙලකට එකගත්වයක් ඇති කරගන්න. මගේ ප්‍රශ්නය දැන් අපි ඊගාවට තමයි අපි ඒකත් එක්ක තමයි අපි යෝජනා කරන්නේ තුන් වෙනුව විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්නේ. දැන් ජනතාව මේ පතරා තියෙන පීඩනය පිළිබඳ අපි හැමෝටම පොඩි දරුවෙක්ට වඩා පැහැදිලි මේ අවබෝධයක් තියෙනවා. නමුත් දැන් අපේ රටේ දේශපාලන පක්ෂ මේ කාලය තුර හැසිරෙන ආකාරය අනුව අපිට ඒ වගේ බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් කමක් තියෙනවා. මම හිතන්නේ ඒ දේශපාලන පක්ෂ එතනට එන්න ඕනේ. එහෙම බලාපොරොත්තුවක් අපි එයාගෙන් අපේක්ෂා කරනවා එහෙම එන්න කියලා. එහෙම එකඟත්ව වලට එන්න කියලා අපි අපේක්ෂා කරනවා. මේක මේ අවස්ථාව නෙවෙයි
තමුන්ගේ ඊළඟ මහමැතිවරණය දිහා බලාගෙන හරි ඊළඟ ජනාධිපතිවරණය දිහා බලාගෙන කටයුතු කරන්න. අපි අපේ මේ රටේ පුරවැසියන් හැටියට අපි ඒක අපේක්ෂා කරනවා මේ රටේ දේශපාලන පක්ෂවල වලින් මේ වගේ එකඟත්වයකට එන්න කියලා. අපි ඒකට උදාහරණ දෙන්නේ සමහර රටවල් වල යුද්ධ කාලේ යුද්ධයක් ඇති වෙනකොට ජාතික ආණ්ඩු පිහිටවල තියෙනවා. එක්සත් රාජධානියේ දෙවනි ලෝක මහා යුද්ධ වෙලාවේ ආණ්ඩු පක්ෂය විපක්ෂ ඔක්කොම එකතු වෙලා තමයි වෝ කැබිනට් එක හදන්නේ. ඉතින් ඒ වගේ මේ වගේ එකතු වෙන්න ඕනේ. නමුත් ඒ එකතු වෙන්න නම් සියලු පක්ෂ එකඟ වෙන්න ඕනේ. කවුද අගමැති වෙන්නේ? කවුද කාටද අමාත්‍ය ධූර දෙන්නේ? අපි යෝජනා කරන්නේ පොඩි කැබිනට් එකක් තියෙන ලොකු මේ විශාල අමාත්‍ය මණ්ඩලයක් ඕනේ, රාජ්‍ය අමාත්‍යවරු ඕනේ. අමාත්‍යවරු 15ක් සහිත අමාත්‍ය මණ්ඩලයක් පිහිටවලා නිශ්චය එකඟ වෙන්න පුළුවන් කාලෙක අවම වැඩපිළිවෙලක වෙලා ක්‍රියාත්මක කරන්න එකඟ වෙන්න. ඊගාවට මහමැතිවරණයකට යන්න. ඔය අතරතුර විධායක ජනාධිපති ධූරයත් අහෝසි කරන්න අවශ්‍ය කරන නෛතික ප්‍රතිපාදන ගේන්න. ඔබතුමාලා මේ යෝජනාව තුළ තියෙනවද කිසියම් ආකාරයේ අදහසක් මෙන්න මෙච්චර කාලයක් මේ එකතු කරන ජාතික ආණ්ඩුව යන්න ඕන කියලා? අපි යෝජනා කරලා තිබ්බේ උපරිමේ මාස 18ක්. අපි කිව්වේ මේ රටේ ආර්ථික ප්‍රශ්න දිහාත් බලලා තමයි අපි මේ වගේ මාස 18ක් යෝජනා කරේ. ඉතින් ඒක දේශපාලන පක්ෂ වලට එකඟත්වයක් ඇති වෙන්න පුළුවන්. ඊට වඩා අඩු කාල රාමුවක්. විධායක ජනාධිපති ධූරය අපි කියලා තියෙන්නේ මාස 15ක් තුල අහෝසි කරන්න කියලා. ආපහු ඒ මාස 15ක උපරිමයකට යටත්. ඊට වඩා අවම කාලයකට එකඟත්වයක් ඇති කරන්න. නමුත් වැදගත් දේ තමයි අපේ යෝජනාවලිය තුල අපි විශ්වාස කරන දේ තමයි දේශපාලන ස්ථාවරභාවයක් ඇති වුණොත් තමයි අපිට ආර්ථික ස්ථාවරභාවයක් ඇති කරන්න පුළුවන්. අපි මේ වෙලාවේ කතා කරනවා IMF එකත් එක්ක වෙන රාජ්‍යයන් එක්ක එකඟත්වයක් නැති කරන්න. වෙන රාජ්‍යයන් වලින් අපි ආධාර ඉල්ලනවා. අපි ඒ අයගේ උදව් ඉල්ලනවා. අපි කියනවා බ්‍රිජිං ෆිනෑන්ස් කියලා. මූල්‍ය ආධාර ලබා දෙන්න කියලා. මූල්‍ය පහසුකම් ලබා දෙන්න කියනවා. ණය නැවත ණය ගනුදෙනු නැවත ප්‍රතිසංස්කරණය කරන්න කියලා කියන ප්‍රතිව්‍යුහ ගතකරණය කරන්න කියනවා. මේක ඔක්කොම කරන්න නම් ඒ බාහිර පාර්ශවයන්ට හැඟීමක් එන්න ඕනේ ලංකාව ස්ථාවරයි කියලා. ලංකාවේ දේශපාලන ස්ථාවරයක් තියෙනවා. ඒ නිසා අපි මේ රටේ ආර්ථික ස්ථාවරභාවය ඇති කරන්න උදව් කරනවායි කියන එක. මේ රටේ ආර්ථික ස්ථාවරභාවයක් ඇති වෙන්න බැහැ දේශපාලන ස්ථාවරභාවයක් නැතුව. මොකද මේ රටේ ආර්ථික ප්‍රශ්නේ මේ රාජ්‍ය පාලනය පිළිබඳ ප්‍රශ්නකින් තමයි මතුවන්නේ. අපි ගන්න ප්‍රියල් මහ බැංකුව. ඇයි මහ බැංකුව අසාර්ථක වුණේ? ඇයි මහ බැංකුව ඇත්ත කතාව මේ රටේ ජනතාවට කියන්න බැරි වුණේ? ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ නොවැම්බර් මාසවල මහ බැංකුවේ අධිපතිවරයා කිව්වේ නෑ සියලු දේවල් හරි අපිට විදේශ රටවල් වලින් මෙච්චර බිලියන් ගාණක් එනවා. ඒකට ඔක්කොම හරි. ඒ නිසා කිසි ගැටලුවක් නැහැ කියන පණිවිඩය තමයි ඒ වැරදි පණිවිඩයක් දුන්නේ. මේ රටේ ජනතාවට ඇත්ත කිව්වේ නැහැ. ඒකට හේතුව මොකද්ද? මහ බැංකුවේ ස්වාධීනභාවය සම්පූර්ණයෙන් බිඳ වැටලා තිබුණා. මහ බැංකුවේ අධිපති හැටියට පත් කරේ දේශපාලඥයෙක්. කොහොමද රටක ප්‍රධාන ස්වාධීන වෙන්න ඕන ආයතනයක දේශපාලඥයෙක් පත් කරන්නේ? ඒ නිසා තමයි මම කියන්නේ බලය කේන්ද්‍රගත වෙන එක. ඒකේ තියෙන භයානකකම. අපිට කිව්වේ සල්ලි අච්චු ගැහුවට කමක් නැහැ කියලා. ඒකත් අලුත් ආර්ථික ඒක න්‍යායක් සල්ලි අච්චු ගහලා ගැව්වම ආර්ථිකයට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ කියලා. නමුත් අපි දන්නවා අදි උද්දමනයක් ඇති වෙලා තියෙනවා. එතකොට මම දකින්නේ මේ රටේ ආයතනවල ස්වාධීනභාවය නැති වෙච්ච නිසාත් මේ ආයතන අසාර්ථක වෙලා තියෙන්නේ මේ රාජ්‍ය පාලනය පිළිබඳව තියෙන ගැටලු නිසායි. දැන් ඔබතුමාලා මේ යෝජනා 13 පිළිබඳව අපි දැක්කා විශේෂයෙන් පාර්ලිමේන්තු නියෝජනය කරන පක්ෂ සංවිධාන බලවේගයත් එක්ක කතා කරා. ඊට පස්සේ ආණ්ඩුවේ ඉඳලා ස්වාධීන වෙච්ච කණ්ඩායමත් එක්ක එහෙම කතා කළා. ඔවුන්ගේ ප්‍රතිචාර මොනවද මේ සම්බන්ධයෙන්? අපි මේ යෝජනාවලිය ඉදිරිපත් කරේ එයාට කලින් ඉදිරිපත් කරලා අපි සාකච්ඡා කරේ අතරම මැයි මාසේ 8 වෙනිදා. ගෝල් ෆේස් සිද්ධියට දවසක් කලින්. අපි මේ සියලු පාර්ශවයන් ඉල්ලා සිටි අපි සමග රැස් හමු වෙන්න කියලා. විපක්ෂ නායකතුමා ඊගාවට පාර්ලිමේන්තු ස්වාධීන කණ්ඩායම හිටපු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊගාවට වත්මන් ජනාධිපතිතුමා අපිට ආරාධනා කරා මේක සාකච්ඡා කරන්න එන්න කියලා සහ හිටපු අගමැතිතුමා. ඒ පාර්ශ්වයන් හතර සහ පසුව අපි ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් එක්කත් මේ ගැන කතා කරා. එතකොට
විවිධ අදහස් තිබුණා. මම කියන්නේ 100% අපේ හැම යෝජනාවක් ගැනම එකඟත්වයක් තිබුණයි කියලා. විශේෂයෙන් මේ ජනතා විමුක්ති පෙරමුණේ යම් ඊට වඩා වෙනස් අදහසක් තිබ්බා යම් කාරණා ගැන. නමුත් යම් ධනාත්මක ප්‍රතිචාරයක් තිබුණා අපේ යෝජනාවලිය ගැන. නමුත් යෝජනාව පිළිබඳ කතා කරද්දී විශේෂයෙන්ම අතිශයින්ම වැදගත් මේ යෝජනාව ක්‍රියාත්මක කරන්න නම් ජනාධිපතිවරයා මේ කිසියම් ආකාරයක සුබවාදී ප්‍රතිචාරයක් දැක්විය යුතුමයි. ජනාධිපතිතුමත් එක්ක තිබ්බ සාකච්ඡාවේදී අඩුම තරමේ යම් ප්‍රමාණයක හෝ එකඟතාවයක් නැති කර ගන්න පුළුවන් වුණා. අපි ජනාධිපතිතුමත් එක්ක කරපු සාකච්ඡාවලදී අපිට හැඟී ගියේ ඒ වෙලාවේ එතුමාගේ එකඟත්වයක් තිබුණයි කියලා මේ යෝජනාවලිය කෙරෙහි. ජනාධිපති මාධ්‍යංශය පවා ඒ පිළිබඳ විශේෂ නිවේදනයක් කරලා තිබුණා. නමුත් ඊට පස්සේ සිදුවෙච්ච ක්‍රියාකාරකම් එක්ක ඒ පැහැදිලි කිරීම තුළ රට ඒ මාර්ගයේ ගමන් කරවන්න කිසියම් ආකාරයක කැමැත්තක් තියෙනවා කියලා ඉඟියක් තියෙනවා. ඇත්ත වශයෙන්ම දැන් අපි දන්නවා 21 වෙනි සංශෝධනය ගැන මේ වෙනකොට කතා කරනවා. අපි දන්නවා පසුගිය සතියේ සඳුදා කැබිනට් ඇමති මණ්ඩලයේ ඒක සාකච්ඡා වෙලා තියෙනවා. අපිට දැනගන්න තියෙන තොරතුරු අනුව ලබන සතියේ මේක අමාත්‍ය මණ්ඩලය සලකලා බලනවා. ඒ ගැන අපි දැනට දැකලා තියෙන සංශෝධනයේ වත්මන් අධිකරණ ඇමතුමා විසින් හදපු නිර්මාණය කරලා තියෙන සංශෝධනයේ අපි නිර්දේශ කරන හැමදේම අඩංගු වෙලා නැහැ. ඉතින් අපි ඒකේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කරාට පස්සේ අපි ඒ ගැන අපේ අදහස් අපි බලාපොරොත්තු වෙන අපේ අදහස් ලබා දෙන්න. නමුත් අපි දැන් දකිනවා ඒක යම් ඉදිරි පියවරක් හැටියට මේ රටේ දේශපාලන ස්ථාවරභාවය ඇති කරන්න. විශේෂයෙන් හිටපු අගමැතිතුමත් එක්ක මේ පිළිබඳව සාකච්ඡා කරන අවස්ථාව දිනයක් වෙන් කරගෙන තිබුණාද? අවස්ථාව ලැබුණා? නෑ, අපිට අවස්ථාව ලැබුණා. 8 වෙනිදා හවස් වරුවේ අපි හිටපු අගමැතිතුමත් එක්ක සාකච්ඡා කරා. එතුමන් මොන වගේ ප්‍රතිචාරයක්ද? එතුමත් මේවා ආණ්ඩු පක්ෂ කණ්ඩායමත් එක්ක සාකච්ඡා කරනවා කියන කාරණාව එතුමා අපිට කිව්වා. ඔබ කැලමන දේශපාලනයේ කතාව බදාදා සුලිය සමග අපි අවසන් විනාඩි කිහිපයකට ප්‍රවිෂ්ඨ වෙමින් සිටිනේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහත්මයා සමග අපි අද දවසේදී කතා කරමින් සිටින්නේ. විශේෂයෙන්ම මේ අපේ යෝජනාවලිය සහ ඒ කාරණාවන් පිළිබඳ ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් කරගත ස්තුතියි ඔබතුමන්ට. ඒ වගේම දැන් මේ අද දවසේ පළවුණු ප්‍රවෘත්තියක් තුළ අපේ නාමයන් පිළිබඳ කතා නොකර කතා කරමු. ආණ්ඩු පක්ෂයේ සම්බන්ධ වෙලා හිටපු ප්‍රබල දේශපාලඥයෙක් ඉවත් වෙලා ඒ වෙනුවට ප්‍රකට ව්‍යාපාරිකයෙක්ව ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන්නනවා කියන කතාව අද දවස් තුළ බොහෝ විට නිර්මාණය වුණා. දැන් එහෙම ජාතික ලයිස්තුව තුළ හිටපු නැති, ඡන්දේ ඉල්ලලා නැති මේ පාර්ශ්ව දෙකටම සම්බන්ධ නොවුණු කෙනෙක්ව පාර්ලිමේන්තුවට ගේන්න අපේ ව්‍යවස්ථාව තුළ කිසියම් ආකාරයක ප්‍රතිපාදන තියෙනවා. ඔව්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිශ්චිත ප්‍රතිපාදනයක් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ ජාතික ලයිස්තු මහමැතිවරණයට පෙර නාම යෝජනා අවස්ථාවේදී ජාතික ලයිස්තු සියලු පක්ෂ ලබා දෙන්න ඕනේ. එතකොට මහමැතිවරණයේ අවසානයේදී මැතිවරණ කොමිසම තීරණය කරනවා කොහොමද ඒ අනුපාතය කියලා. ඒ අනුව ඒ අදාළ අනුපාතයට නම් කරන්න ඕනේ ජාතික ලයිස්තු. ජාතික ලයිස්තු නම් කරනකොට අර මුලින් ඉදිරිපත් කරපු ජාතික ලයිස්තුවෙන් හෝ දිස්ත්‍රික් ලයිස්තු වලින් නම් කරන්න පුළුවන් කියලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ ජාතික ලයිස්තුවෙන් හෝ දිස්ත්‍රික් ලයිස්තු වලින් නම් යෝජනා කරන්න පුළුවන් කියලා තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන්නේ. එතන පිටත කෙනෙක් පත් කිරීම පිළිබඳව කිසියම් සඳහනක් නැහැ. ඒකේ නිශ්චිත තහනමක් දක්වලා නැහැ. නමුත් කියන්නේ අර ජාතික ලයිස්තු නම් කර යුතු වන්නේ අර මුල් අවස්ථාවේදී මේ ලයිස්තු දෙකෙන් ජාතික ලයිස්තු හෝ දිස්ත්‍රික් ලයිස්තු වලින් ඒ කියන්නේ පරාජිත අපේක්ෂකෙක් හරි නම් කරන්න පුළුවන්. කිසියම් කෙනෙකුට එවන් පත් කිරීමක් සිදු කළොත් එහෙම නීතිය තුල ඒක අභියෝගයට ලක් කරන්න පුළුවන්. මම හිතන්නේ ඒක අභියෝගයට ලක් කරන්න පුළුවන්. ඒක අපිට කියන්න බෑ සාර්ථක වෙයිද නැද්ද කියලා. නමුත් ඉතිහාසය තුල එහෙම පුද්ගලයන් පත් කරලා තියෙනවා. ඒක අපි එහෙම එවැනි අවස්ථා තියෙනවා. ඔබ කතා කරපු ඉල්ලා අස්වෙන නියමිත දේශපාලඥය ගැන කිව්වත් එතුමාගේ නම ජාතික ලයිස්තුවේ තිබුණේ නැහැ. නමුත් නම් කරා කවුරුත් ඒක අභියෝග කරේ නැහැ. ඉතින් ඉස්සරහට ඒක සමහර විට අධිකරණයක අභියෝග කරන්න පුළුවන් වේ රිට් ආඥාවක් හෝ මූලික අයිතිවාසිකම් පෙත්සමක් මගින් ඒක අභියෝග කරන එක ගැන සලකලා බලන්න පුළුවන් වේ. ඒක අවශ්‍ය පාර්ශවයකට ඒක
උසාවිය තමයි අවසාන වශයෙන් තීරණය කළ යුතු වන්නේ. අවසන් විනාඩි විශේෂ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කරන්න ඕනේ ශ්‍රේෂ්ඨ අධිකරණය. අවසන් විනාඩි දෙකේ ඉන්න නිසා මම කෙටි ප්‍රශ්න දෙකක් අහන්න ඔබතුමන්ගෙන්. එකක් මේ පවතින තත්ත්වය අනුව අරගලයට මෙතෙක් ඔබ පැහැදිලි කරා මොකක්ද දැක්වූ සහයෝගය කියලා. ඒ සහයෝගය තවදුරටත් දක්වනවාද? මම අර කලින් කිව්වා වගේ මේ රටේ විසම්මුතිය අයිතිය, විරෝධතා පෑමේ අයිතිය, ඒ මූලික අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ක්‍රියාත්මක කරන පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න අපි කැප වෙලා ඉන්නවා. මේ රටේ ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් ආරක්ෂා කරන්න අපි කැප වෙලා ඉන්නවා. ඒක නීතිඥ සංගමය හැටියට අපේ නීති ආධිපත්‍ය කියන්නේ ඒකේ කොටසක් තමයි මානව හිමිකම්, මූලික මානව අයිතිවාසිකම් ආරක්ෂා කරන එක. ඒ වෙනුවෙන් අපි නීතිඥ ප්‍රජාව කැප වෙලා ඉන්නවයි කියලා මට කියන්න පුළුවන්. ඒ අපි විශ්වාස කරන ඒ අයිතීන් ආරක්ෂා කරන්න. මගේ අවසාන ප්‍රශ්නය. ඔබතුමන්ලා යෝජනා කරන ජාතික ආණ්ඩුව පිහිටවන්න පුළුවන් වුණොත් මාස 18කින් මහමැතිවරණයකට යන්න වෙනවා. ඒ මහමැතිවරණය තුළ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අපේක්ෂකයෙක් හැටියට දකින්න පුළුවන්. මගේ වෘත්තීය කටයුතු තුළ තමයි මේ කාරණාව මම ඉදිරිපත් කරලා තියෙන්නේ. නීතිඥ සංගමේ අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. මොකද මම විශ්වාස කරනවා නීතිඥ සංගමේ හැටියට ප්‍රබල සංගමයක් තියෙන්න ඕනේ. මේ රටේ ප්‍රබල වෘත්තීය සංගමය අපි මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න ඕනේ කියලා. දේශපාලනය කරන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. ස්තුතියි. විශේෂයෙන්ම මේ කාලවකවානුව තුළ ජනතාවගේ අයිතීන් දිනා දෙන්නට ඔබතුමන්ලා කරන ලද මැදිහත් වීම පිළිබඳව ඒ වගේම අද දවසේදී මේ සංවාදය තුළ අපිට බොහෝ කරුණු දිහා පැහැදිලි කර ගන්නට අවස්ථාව ලැබුණා. ඒ සඳහා අවස්ථාව ලබා දුන්නාට අද දවසේදී කැලණි දේශපාලනයේ කතාව බදාදා සුරිය සමග එකතු වුණේ ශ්‍රී ලංකා නීතිඥ සංගමේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහත්මයා. අපි යලිත් තවක් එතුමන්ට ස්තුතිවන්ත වන අතරේ අද දවසේ බදාදා සුරියෙන් සමුගන්නේ ලබන සතියේදී ඔබ හමු වන බලාපොරොත්තුව ඇතිව ඔබටත් ස්තුතියි අප සමග රැඳී සිටියාට. අපේ මහිමේ අපේ සියතේ දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.